ඒක නිසා අපිට පටන් ගන්න පුළුවන් අපි ගිය සතියේ කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩය සම්බන්ධයෙන්. ඒතර ඒකෙදී අපි කතා කරා දේශීය කටයුතු දෙපාර්තමේන්තුව ඊළඟට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඔයගොල්ලන්ට මතක ඇති ඊළඟට ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව. දෙපාර්තමේන්තු හතරක් තියෙනවා. ආර්ථික හා මිල ස්ථායිතාව සම්බන්ධයෙන් කටයුතු කරන. ඔයගොල්ලෝ දන්නවා දේශීය කටයුතු දෙපාර්තමේන්තුව අපි කිව්වා මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරන ප්‍රධානතම දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව ගැන විභාගෙදී අහපුවාම ඒවා ඔයගොල්ලෝ ලියන්න ඕන මොනවද දෙපාර්තමේන්තුව ගැන කෙටි විස්තරයක් කරලා ඊට පස්සේ දෙපාර්තමේන්තුවේ කාර්යයන් මොනවද කියන එක ලියන්න ඕන. එතකොට දේශීය කටයුතු ආර්ථික පර්යේෂණ ඊළඟට ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව ගැන තමයි අපි ගිය සතියේ කතා කරේ. එතකොට ඒ ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් බලපු අයට, කියවපු අයට. ඊළඟට අපිට පටන් ගන්න පුළුවන් අද මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සම්බන්ධයෙන් තිබෙන දෙපාර්තමේන්තු පිළිබඳව. ඒක මූල්‍ය ක්‍රමය පිළිබඳව කතා කරනකොට ඕගොල්ලන්ට මතක ඇති අපි මූල්‍ය ක්‍රමය කියන එකට කතා කරා මොනවද අයිති වෙන්නේ කියලා. මොනවද අපි කව මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධතිය. ඒකට මේ දැන් කතා කරන දෙපාර්තමේන්තු මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සම්බන්ධයෙන් කතා කරන දෙපාර්තමේන්තු ගැන ගත්තම ඒකට ඒ අය ඒ දෙපාර්තමේන්තු මේ මූල්‍ය ක්‍රමය මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, මූල්‍ය වෙළඳපොළ වෙන්න පුළුවන්, ගෙවීම් පියවීම් පද්ධතිය වෙන්න පුළුවන්. හරි? මූල්‍ය උපකරණ ගැන වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු තමයි මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ටියුට් එක බැලුවොත් ටියුට් එකේ කියනවා මූල්‍ය පද්ධතියේ ස්ථායිතා කාණ්ඩය කියලා. ඒ ඉස්සලම තියෙන්නේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකට අපි කියනවා BSD කියලා, Bank Supervision Department කියලා. Bank Supervision Department. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකට එදා මම කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවද්දී 1950 අගෝස්තු 28 මහ බැංකුව පිහිටවනකොට ඇති කරපු දෙපාර්තමේන්තු දෙකක් තිබුණා පනත තුලින්ම. එකක් අපි කතා කරා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නැත්නම් ERD, Economic Research Department කියලා. ඊළඟ එක තමයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේ දෙක තමයි මහ බැංකුව පිහිටුවීමේදීම ඇති කරපු දෙපාර්තමේන්තු. ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් එක කීප පාරයක්ම අහලා තියෙනවා. මහ බැංකුව පිහිටුවීමේදීම පන්ත තුලින්ම ඇති කරපු දෙපාර්තමේන්තු දෙක මොකක්ද කියලා. ඒක කිව්වොත් දැන් අපි දන්නවා මොකක්ද? ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේ බැංකු අධීක්ෂණ කියලා කිව්වහම මේකට අයිති වෙනවා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. මොනවද? බලපත්‍රලාභී වාණිජ බැංකු, ලයිසන්ස් කමර්ෂල් බැංක්ස් කියලා කියනවා. ඊළඟට බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඒ කියන්නේ මොකද්ද? ලයිසන්ස් ස්පෙෂලායිස්ඩ් බැංක්ස් කියලා. මෙම බැංකු සම්බන්ධයෙන් බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ ඊළඟට ඒවා අධීක්ෂණ එහෙම නැත්නම් සුපරීක්ෂණය කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. දැන් මේකේ තියෙනවා උඩින්ම දාලා මේ ටියුට් එකේ බලපත්‍රලාභී බැංකු නියාමනය සහ අධීක්ෂණය පිළිබඳ වගකීම පැවරී ඇත කියලා. බලපත්‍රලාභී බැංකු. එහෙනම් මේ බලපත්‍රලාභී බැංකු වලට අයිති වෙනවා මොකද්ද? බලපත්‍රලාභී
වාණිජ බැංකු, බලපත්‍රලාභී, විශේෂිත බැංකු. මේ දෙකම ඔයගොල්ලෝ සඳහන් කර ගන්න පුළුවන් එතන. බලපත්‍රලාභී බැංකු කියන එකට. එහෙනම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. නියාමනය සහ අධීක්ෂණය පිළිබඳ වගකීම පැවරී ඇත කියලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ අහලා ඇති මොනවාද මේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ කියලා. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා ඉතෙන් පරීක්ෂණ සහ අඛණ්ඩ පරීක්ෂණ කියලා දෙකක්. කියන්නේ on site supervision, off site supervision කියලා කියනවා. අපි ඉතෙන් පරීක්ෂණ කියන එකට අපි කියන්නේ මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් බැංකු වලට ගිහිල්ලා පොත්පත් පරීක්ෂා කරලා කළමනාකරණය සමග සාකච්ඡා කරලා කරනු ලබන අධීක්ෂණය. නම් මොකක්ද ඉතෙන් පරීක්ෂණය on site supervision කියලා කියන්නේ? මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් ඒ බැංකු වලට ගිහිල්ලා එයාලගේ පොත්පත් බැංකු වල පොත්පත් පරීක්ෂා කරලා කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරලා කරනු ලබන පරීක්ෂණයට අපි කියනවා මොකක් කියලාද? ඉතෙන් පරීක්ෂණය කියලා. ඊළඟට අඛණ්ඩ පරීක්ෂණය එහෙම නැත්නම් off site supervision කියලා කියන්නේ ඒ කාලීන වාර්තා. ඒ කියන්නේ බැංකු විසින් කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු එයාලා ඉදිරිපත් කරන්න ඕන කාලීන වාර්තා. එයාලගේ ආදායම් ප්‍රකාශන වෙන්න පුළුවන්, ශේෂපත්‍රය වෙන්න පුළුවන්, ඊළඟට මූල්‍ය ප්‍රවාහයන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එතකොට වත්කම් වල මේ තත්ත්වය පිළිබඳව වෙන්න පුළුවන්. මේ හැම තොරතුරක්ම බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු රැස් කරනවා. ඒ තොරතුරු රැස් කරලා යාලා ඩේටාබේස් එකක් පවත්වාගෙන යනවා. ඒවා විශ්ලේෂණය කරනවා ලැබෙන දත්ත. අපි හිතමු දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු රාජ්‍ය බැංකු කියලා ගන්න. ඒවා විශ්ලේෂණය කරනකොට රාජ්‍ය බැංකු වල අපි හිතමු ණය සහ අත්තිකාරම් ගත්තම ඒකේ නොගෙවන ණය තියෙනවා. අක්‍රමික ණය තියෙනවා. එහෙනම් ඒකේ අපි ගන්නවා සාමාන්‍ය කොච්චරද කියලා. එහෙනම් ඔය සාමාන්‍ය ගත්තාම අපි හිතමු මම හරිම දත්ත නෙමෙයි කියන්නේ. නමුත් අපි 10% කියමු. පහසුවට 10%ක් තියෙනවා. එහෙනම් යම් කිසි බැංකුවක් රාජ්‍ය බැංකුව අතරින් එක බැංකුවක් 14%ක් තියෙනවා. එහෙම වුණොත් තත්ත්වය මොකක්ද? එහෙනම් සාමාන්‍යයට වඩා වැඩි අක්‍රමික ණය තියෙනවා. අන්න එතකොට යම් සිග්නල් එකක් දෙනවා. යම් මේ තොරතුරක් ලබා දෙනවා මේ අධීක්ෂණය තුලින්, මේ අඛණ්ඩ පරීක්ෂණය තුලින් මේ බැංකුවේ ණය අවදානම වැඩි. ඒ වත්කම් වල ගුණාත්මක භාවය, මෙතන කියන්නේ ණය හා අත්තිකාරම් වල ගුණාත්මක භාවය බලනකොට ඒවයි අක්‍රමික ණය වැඩි. එහෙනම් මේ බැංකුව වැඩි අවදානම් සහිත ව්‍යාපාර වලට ණය දෙනවා. අපි හිතමු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ගත්තාම මේ සාමාන්‍යයෙන් 15 ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන වලට ණය දෙනවා. ඒක නිසා තමයි මේ අය කර ගැනීම සම්බන්ධයෙන් අවදානම පවතින. එහෙනම් මේ අවදානම අපිට තැන්පත් කරුවන් මත මම ඒ ටික කතා කරනවා. තැන්පත් කරුවන් මත පනවන්න බෑ. එයාලට බරක් වෙන්න බෑ. එහෙනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ගෙනලා දාන්න. ඒක පෞද්ගලික බැංකු වලටත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඇවරේජ් එක ගත්තාම සාමාන්‍ය ගත්තාම ඊට වඩා ඔබ්බෙන් එහා යන බැංකු තියෙනවා නම් එයාලගේ අවදානම වැඩි. එහෙනම් ඒ අවදානමට මුහුණ දෙන්න අතිරේක ප්‍රාග්ධනය, අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය හඳුන්වලා දෙන්න. උන්න වගේ කියන්නේ මම උදාහරණයක් ගත්තා. එතකොට එහෙනම් මේ බැංකු ඉතෙන් පරීක්ෂණ සහ අඛණ්ඩ පරීක්ෂණ කරනවා. අඛණ්ඩ පරීක්ෂණ වාර්තාවලින් ලබා දෙන යාලගේ ප්‍රාග්ධන තත්ත්වය ගැන බලනවා. ඊළඟට ඇසෙට් ක්වොලිටි එක එහෙම නැත්නම් අර මේ ණය සහ අත්තිකාරම් වල මේ අක්‍රමික ණය ප්‍රමාණය කොච්චරද කියලා බලනවා.
ඊළඟට අපි හිතමු මේ ඉපැයීම් ගැන බලනවා. ඒ ඉපැයීම් හරියකට ගිණුම්ගත වෙනවද? මේ අක්‍රමික ගණී ණය වලට මාරු කරපු ණය සාහිත්‍යිකාරම් තියෙනවා නම් ඒවයින් ලැබිය යුතු පොලි ආදායම් විදියට අඳුරගෙන තියෙනවා. එහෙම ආදායම් විදියට ගන්න බෑ කවුනිචර පොලි ගිණුමකට යන්න. අන්න ඒ විදිහට බලනවා. ඊළඟට මේ බලන්න පුළුවන් ද්‍රවශීල තත්ත්වය ගැන. බැංකුවේ ද්‍රවශීල තත්ත්වය බැංකුවක් මුහුණ දෙන ඉහළම අවදානම තමයි ද්‍රවශීලතාව කියන්නේ. බැංකුවක ද්‍රවශීලතාව නැති වුණොත් එහෙම තැන්පත්කරුවන්ගේ විශ්වාසය නැති වෙනවා. එහෙම වුණොත් බැංකුව බිඳ වැටෙනවා. ඒක න ද්‍රවශීලතාවය බලන. ඔය වගේ ඒ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණය තුලින් අර තොරතුරු ලැස් කරලා බලනවා. බලලා ඉහළ අවදානම් සහිත බැංකුවක් ඒ වගේ ලක්ෂණ තියෙන සහිත මූල්‍ය ආයතනයක් පිළිබඳව ඒ තොරතුරු හෙළි කරනවා නම් මොකද කරන්නේ? ඒ ගැන ඉහළ අවධානයක් යොමු කරනවා, කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරනවා, ඒ වගේ කරනවා. එහෙනම් මම මෙච්චර වෙලා කතා කරේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉතන් පරීක්ෂණ සහ අඛණ්ඩ පරීක්ෂණ. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ වගේ පරීක්ෂණ කරන්නේ බැංකු සම්බන්ධයෙන්? ඕගොල්ලන්ගෙන් මම අහුවොත් නිකන් ප්‍රශ්නයක් විදිහට මම අහනවා ඇයි මේ බැංකු පිළිබඳව මෙච්චර මහ බැංකුව හොයලා බලන්න ඕරි වෙන්නේ. හිතා දැන් අපි දන්නවා තවත් තියෙන රාජ්‍ය ආයතන තියෙනවා, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන තියෙනවා, ඒවා පත්තරවල යනවා. ඒකට ඒවා ගැන අවධානය යොමු නොකර ඇයි මහ බැංකුව මේ මූල්‍ය ආයතන ගැන ඒවයි ශක්තිමත් බව පිළිබඳව සැලකිලිමත් වන්නේ? කවුරු හරි කියන්න උත්තරයක්? මම හිතලා කියන්නේ වැරදුනාට කමන්නේ හිතලා ගෙස් කරලා කියන්නේ. එයි මහ බැංකුව මේ බැංකු පිළිබඳව වෙනම දෙපාර්තමේන්තුවක් දාලා ඒ දෙපාර්තමේන්තුවෙන් එතෙන් පරීක්ෂණ අඛණ්ඩ පරීක්ෂණ සිදු කර එයි මෙහිම මහ බැංකුව මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඔව් උත්තරේ හරි. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කරන නිසා. මම මෙහෙම කිව්වොත් දැන් අපි ගත්තොත් මේ බැංකුවක නේද? දැන් බැංකුවක ප්‍රාග්ධන තත්ත්වය පිළිබඳව හිතුවොත් එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන එකට වඩා ප්‍රාග්ධන අරමුදල් බැංකුව කටයුතු බැංකුවේ දිනදා කටයුතු කරගෙන යන්නේ මේ ප්‍රාතියන ප්‍රාග්ධන අරමුදල් සම්බන්ධයෙන් බැලුවොත් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ගත්තොත් 120කට වඩා අඩුයි. 120කට වඩා අඩුයි. නමුත් එහෙනම් ඉතිරි 80කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කාගේ මුදල්ද? තැන්පත්කරුවන්ගේ මුදල්. එහෙනම් තැන්පත්කරුවන්ගේ මුදල් වලින් තමයි බැංකු දුවන්නේ. එහෙනම් ඒ තැන්පත්කරුවන් සඳහා මොකද්ද දෙන්න ඕන? ආරක්ෂාවක් ලබා දෙන්න. තැන්පත්කරුවන් සඳහා ආරක්ෂාවක් ලබා දෙන්න. ඒ තැන්පත්කරුවන්ගේ මුදල් සඳහා සුරක්ෂිතතාවයක් දෙන්න ඕන. දැන් ඒක නිසා මේ ඕනෑම රටක ඕනෑම මහ බැංකුවක් මේ බැංකුවල තත්ත්වය පිළිබඳව සොයා බලනවා. ඒ බැංකුව බිඳ වැටෙන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තමයි ගත්තාම බැරි වෙලාවත් අපි හිතමු කවුරු හරි තැන්පත්කරුවෙක් තමන්ගේ ලොකු මුදලක් දාලා ඊට පස්සේ ඒකට වමනා වෙනකොට ඒක හොයන්න දෙනවා. බැංකුවෙන් ගන්න දෙනවා. ආවහම ඕගොල්ලෝ කියනවා බැංකුවෙන් කියනවා අද නෙමෙයි හෙට එන්න කියලා. එහෙම කිව්වොත් මොකද තත්ත්වෙන්නේ? අනිවාර්යෙන්ම ඒක පැතිරෙනවා අනිත් අයට. අන්න හවල් බැංකුවේ ද්‍රවශීලතාව නැහැ. අපේ තැන්පත් මුදල් ආපහු ගන්න බෑ. එහෙනම් ඕක පණිවිඩය ගියොත් මොකද්ද වෙන්නේ? පැය දෙකක් යන්න කලින් විශාල දිගු පෝලිමක් ඇති වෙයි මේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපහු ගන්න. එතකොට මොකද්ද බැංකුවට වෙන්නේ? තමන්ගේ 80%ක් මූල්‍යණය වෙලා තියෙන මේ තැන්පත්කරුවන්ගේ මුදල් බැංකුවෙන් පිට වෙනවා. එහෙනම් බැංකුවට පැවැත්මක් තියනවද නැහැ? බැංකුව බිඳ වැටෙනවා. බැංක් රන් කියලා කියන බැංකුව බිඳ වැටෙනවා. ඒක අනිත් ඒවාටත් පැතුනොත් ඊට පස්සේ කියන්න පුළුවන් මේ මූල්‍ය ආයතන මේ විදිහට බලපුවාම එකක්වත් ශක්තිමත් නැහැ. හැම එකක්ම මේ වගේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒක පැතිරිලා යනවා. ඒකෝට සාමාන්‍යයෙන් තාර්කික තැන්පත්කරුවෝ ඉන රටක් නම් මොකද්ද වෙන්නේ? මුළු බැංකු පද්ධතියම බිඳ වැටෙනවා. ඒකට අපි කියනවා සිස්ටමික් රිස්ක් කියලා. එහෙනම් සිස්ටමික් රිස්ක් කියන්නේ මොකද්ද?
එක ආයතනයකින් එක මූල්‍ය ආයතනයක් පිළිබඳව මේ විශ්වාසය නැතිවීම අනෙකුත් බැංකු පද්ධතියටම පැතිරිලා ගිහිල්ලා ඒ ආයතන බිඳ වැටෙනවා නම් මොකද්ද වෙන්නේ? සිස්ටමික් රිස්ක් එකක්. පද්ධති අවදානමක් ඇති වෙනවා. අන්නේ පද්ධති අවදානමක් තියෙන නිසා මහ බැංකුව මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. එහෙනම් තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව ඊළඟට මේ ද්‍රවශීලතාව එක්ක මේ බැංකුවල විශ්වාසය පවත්වාගෙන යන්න. එහෙනම් මේ විශ්වාසය නැතිවුණොත් එහෙම ඇතිවිය හැකි පද්ධති අවදානම පාලනය කරන්න. එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න තමයි මහ බැංකුව මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ කියපු උත්තරෙත් හරි. එතකොට ඒ කියන්නේ පද්ධති අවදානම කියලා කියන්නේ මොකද්ද? මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට සම්බන්ධයි. එහෙනම් අපිට අවසාන වශයෙන් එතනදී තමයි අතර මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ඇති කරන්න තමයි මහ බැංකුව අධීක්ෂණය කරන්නේ. එහෙනම් තැන්පත්කරුවන්ට ආරක්ෂාවක් දෙන්න. තනි මූල්‍ය ආයතන වලට ආරක්ෂාවක් දෙන්න. මූල්‍ය ක්‍රමයට ස්ථායීතාවක් දෙන්න. ඒ කියන්නේ මොකද්ද? පද්ධති අවදානමක් ඇති නොවන විදිහට කටයුතු කරන්න මහ බැංකුව බැඳලා ඉන්නවා. එතකොට බැරි වෙලාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව බිඳවැටුනොත් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නෑ. මොකද හේතුව දැන් ඊයේ පෙරේදා ගත්තාම මහ බැංකුව මොකද්ද කිව්වේ මම මෙතන සම්බන්ධ කරනවා එතනත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ආපහු අඩු කරා. එතකොට දැන් කීයද 4.5යි 5.5. නිත්‍ය තැන්පතු අනුපාතිකය 4.5යි නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 5.5. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.5යි නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 5.5. එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් අපි මේ පාඩම කරලා තියෙනවා. පොඩ්ඩක් මට කියන්න කවුරු හරි ඒ එලෙස අඩු කිරීම තුලින් ක්ෂණිකව වෙන්නේ මොකද්ද? මම මේක හැමදාම ඔයාලගෙන් අහනවා. ක්ෂණිකව වෙන්නේ මොකද්ද? ක්ෂණිකව මොකද්ද වෙන්නේ? පොලිසි රේට්ස් අඩු කරපුවාම. ක්ෂණිකව වෙන්නේ මොකද්ද? මුදල් සැපීම වැඩි වෙනවා. ඈ? මුදල් සැපීම වැඩි වෙනවා. මෙහෙම කිව්වොත් මම එදත් මතක් කරා අන්තර්බැංකු ඒක්ෂණය. අන්න හරි. අන්තර්බැංකු ඒකෙදි උත්තරේ වල හදාගන්න ඕන මේ විදියට. ඉතින් දැන් අපෙන් මේ දැන් දිගින් දිගටම අඩු කරන නිසා ওই ප්‍රශ්නේ නේද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලය මොකද? ඒකට පටන් ගන්න ඕන මොකද්ද? ඉස්සෙල්ලම අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය ඇතුළු අනෙකුත් කෙටිකාලීන පොලි අනුපාතික අඩුවීමක් වෙනවා ක්ෂණිකව. මම කිව්වා AWCMR ගැන. බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය අඩු වෙනවා. ඒ අඩු වුණාම යම් කාල පමාවකට යටත්ව මොකද්ද වෙන්නේ? යම් කාල පමාවකට යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාතික අඩු වෙනවා. තැන්පතු පොලි අනුපාතික, ණය සහ අත්තිකාරම් පොලි අනුපාතික අඩු වෙනවා. එහෙනම් එහෙම අඩු වුණාම මොකද්ද වෙන්නේ? සාමාන්‍ය ණය ගැනීම වැඩි වෙනවා. පාරිභෝජන ණයත් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට පොලි අනුපාතික අඩුයි කියන්නේ මුදලේ ආවස්තික පිරිවැය අඩුයි. එම නිසා මොකද්ද වෙන්නේ? පාරිභෝජන ණයත් වැඩි වෙනවා. ඊළඟට ආයෝජන ණයත් වැඩි වෙනවා. එහෙනම් ආයෝජන අරගෙන තමන්ගේ තියෙන ව්‍යාපාර පුරුල් කරනවා. තවත් ව්‍යාපාර අලුතින් පටන් ගන්නවා. හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? සේවා නියුක්තිය ඊළඟට ආර්ථික වර්ධනය සේවා නියුක්තිය නිමවුම් මට්ටම ආර්ථික වර්ධනය වැඩිවීමක් වෙනවා. එහෙනම් ඒ විදිහට වැඩි කිරීමක් කරගන්න පුළුවන්. එහෙනම් ඇයි මහ බැංකුව මේ විදිහට ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් පොලි අනුපාතික අඩු කරන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ? ආර්ථිකය තුළ ඇති වෙලා තියෙන මේ සංකෝචනාත්මක බලපෑම පිටු දැකලා. මොකද්ද කරන්න ඕන?
ආර්ථික වර්ධනය වැඩි කරගන්න. නේ? එතකොට ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ER එකේ අධ්‍යක්ෂතුමා කිව්වා මේ කාර්තුවේ දෙවෙනි කාර්තුවේ ඍණ ආර්ථික වර්ධනයක් ඇති වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඊට පස්සේ මොකද්ද කරන්න ඕන අනිත් කාර්තු වල ඒ தත්ත්වය මගහරවගෙන ආර්ථික වර්ධනයක් කරා ආර්ථිකය මෙහෙයවන්න ඕන. එහෙනම් එහෙම මෙහෙයවන්න නම් මොකද්ද වෙන්න ඕන? ආයෝජන වැඩි වෙන්න ඕන ආර්ථිකය තුළ. අන්න ඒක නිසා තමයි මේ විදිහට පොලි අනුපාතික අඩු කරන්නේ. හරි නේද? එහෙනම් ඒ විදිහට එහෙනම් දැන් අපි එතනදී කතා කරේ මේ අපි මේ අද මාතෘකාවට සම්බන්ධ කරගත්තොත් මොකද්ද? කිව්වේ පොලි අනුපාතික අඩු කරලා. කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා AWCMR අඩු කරලා අනිකුත් පොලි අනුපාතික වේහන් අඩු කරලා ණය ගලායෑම වැඩි කරන්න. ණය ගලායෑම වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ණය ගලායෑම වැඩි කරන්නේ කා හරහාද? කවුරු හරහාද? බැංකු හරහා. එහෙනම් බැංකු පද්ධතිය ශක්තිමත් නැත්නම් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? නෑ. ඒකයි මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන දෙයක්. එහෙනම් මහ බැංකුවට මිල ස්ථායිතා අරමුණ ළඟා කරගන්න නම් මේ ණය ගලායෑම වැඩි කරන්න අඩු කරන්න ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තියෙනවා. එහෙනම් අන්න එහෙනම් මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ඇතිකරන්න ක්‍රියා කිරීමේ තවත් එකක් තමයි මේ මිල ස්ථායිතා අරමුණ ළඟා කරගන්න මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතියක් තියෙනවා. තේරුණාද? අන්නේ මේ දේවල් මෙතනට වැදගත් වෙනවා. මේවා එක එකට ලින්ක් වෙලා තියෙනවා. ඒකට ඔයාලගේ විභාගෙදී අහන්න පුළුවන් මොකද්ද මේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව නැත්නම් බැංකු අධීක්ෂණය තුලින් මහ ජනතාවට ඇතිවන වාසිදායක තත්ත්වය මොකක්ද කියලා. ඒකට ඔයාලට කියන්න පුළුවන්කම තියෙන්න ඕන තැන්පත්කරුවන්ගේ විදිහට ගත්තොත් මහ ජනතාව ඒ තැන්පත්කරුවන්ට ආරක්ෂාවක් ලබා දෙනවා. ඒක පැත්තක්. ඒ පැත්ත ගැන කියන්න පුළුවන්. තමන්ගේ මුදල් ඉති කරනවා ඒ මුදල් වලට ඉල්ලූ විටක ආපසු ලබා ගන්න නම් මේ බැංකු අධීක්ෂණ කටයුතු හොඳින් වෙලා තියෙනවා. එහෙම තිබුණොත් තමයි ඒ විදිහට කරන්න. ඊළඟට ගත්තොත් මේ මහ ජනතාවට තව ලැබෙන එකක් මොකක්ද? මිල ස්ථායිතාව ක්‍රියාත්මක කරලා තමන්ගේ ඒ තීන්දුව තීරණ කිසිම අවිනිශ්චිතතාවකින් තොරව ගන්න නම් මේ මිල ස්ථායිතාව ස්ථාපිත වෙලා තියෙනවා. මිල ස්ථායිතාව ස්ථාපිත වෙන්න මේ බැංකු ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තුළින් ණය ගලා යෑම මනාව සිදු වෙන්න ඕන. ඒ වගේම ඒවා පාලනය වෙන්න ඕන. එහෙනම් ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් අවශ්‍යයි. ඉතින් ඔය හැම එකකටම මේ ප්‍රශ්න වලට මේවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඔයාලා මේ කියන පාඩම ඒකේ හෝම එහෙම කියලා හිතන්න එපා. මේවා එකිනෙකට ලින්ක් වෙනවා. විභාග ප්‍රශ්න එන්නේ එහෙමයි. අහන්න පුළුවන් බැංකු අධීක්ෂණයෙන් මහ ජනතාවට ඇති වෙන සෙත මොකක්ද? ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ඇතිවීමෙන් මහ ජනතාවට ඇති වෙන සෙත මොකක්ද? මිල ස්ථායිතාව තුළින් මහ ජනතාවට ඇති වෙන සෙත මොකක්ද? ඔය වගේ දේවල් අහන්න පුළුවන්. ඒක නිසා ඒවා ගැනත් විශ්ලේෂණය කරන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න අවශ්‍යයි. හරි. එහෙනම් දැන් අපි බලමු ටියුට් එක දිහා බැලුවොත් බලපත්‍රලාභී බැංකු නියාමනය සහ අධීක්ෂණය පිළිබඳ වගකීම පැවරී ඇත. හරි. එතකොට තියෙනවා මේකෙදි කාර්යයන් විදිහට මොනවද ඒකේ කාර්යයන්? මුදල් මණ්ඩලය අනුමත කරන ලද විචක්ෂණශීලී විධාන මාර්ගෝපදේශක හා අනුමැතීන් සකස් කිරීම හා නිකුත් කිරීම. එතකොට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ මූල්‍ය ක්‍රමයට අයත් මේ බැංකු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙනවා කාටද? මුදල් මණ්ඩලයට. මාණ්ඩලික පත්‍රිකා තුල. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරලා මුදල් මණ්ඩලය යම් යම් විචක්ෂණශීලී නියාමනයන් මාර්ගෝපදේශකයන් ඊළඟට අනුමැති ඒ වගේ දේවල් සකස් කිරීම කරනවා. ඒවා සකස් කිරීම හා නිකුත් කිරීම. එතකොට මුදල් මණ්ඩලය අනුමත කරනවා. දැන් අපි හිතමු පාරිභෝජන ණය වැඩි. ඒක නිසා පාරිභෝජන ණය වර්ධනය 15%කට සීමා කරන්න කියනවා මුදල් මණ්ඩලය. එහෙනම් එතකොට මේ මුදල් මණ්ඩලය
ඒ අනුමත කරපු ඒ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් ඒ විධි විධානය බැංකුව වලට sannivedanaya කරන්නේ කවුද? බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකයි මෙතනින් අදහස් කරන්නේ මුදල් මණ්ඩලයේ අනුමත කරන ලද විචක්ෂණශීලී විධාන මාර්ගෝපදේශක හා අනුමැතින් සකස් කිරීම හා නිකුත් කිරීම. එතකොට දැන් කතා කරන 104 ලෝන් ණය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඊළඟට ණය ගලා යෑම මේ අංශවලට දෙන්න ඕන කියලා වෙන්න පුළුවන්. ඒ වගේ තීන්දුව తీරන ගත්තාම මුදල් මණ්ඩලය ඒවා බැංකු වලට නීති වගේ චක්‍රලේඛ වෙන්න පුළුවන් මාර්ගෝපදේශක හරහා ඒ බැංකු වලට sannivedanaya කරන්නේ කවුද? බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකයි එතන අදහස් කරන්නේ. හොඳට මතක තියාගන්න. ඒකයි අදහස් කරන්නේ මේ අනුමත කරන ලද විධාන මාර්ගෝපදේශක ආදිය බැංකු වලට sannivedanaya කරන්නේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒකයි එතන අදහස් කරන්නේ. ඊළඟට අපි අර කියපු අඛණ්ඩ පරීක්ෂණ සිදු කිරීම, ඒ කියන්නේ අපි කිව්වා ඕෆ් සයිට් සුපර්විෂන් කියලා. ඒක දාගන්න ඒ විදිහට අඛණ්ඩ තැනින් ඕෆ් සයිට් සුපර්විෂන්. ඊළඟට ඉතින් පරීක්ෂණ වලට අපි කියනවා on site supervision. off site on site. හරි. ඒක අපි ලිව්වා. ලියාගත්තා ඔයාලා අඛණ්ඩ පරීක්ෂණ, කාලීන පරීක්ෂණ සිදු කරනවා. ඊළඟට බැංකු අංශයේ ශක්්‍යතා වර්ධනය හා දැනුවත් කිරීම සිදු කිරීම. එතකොට මේ බැංකු අංශයේ සම්බන්ධ බැංකු අංශවලට යම් කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න පුළුවන් මාර්ගෝපදේශක තුලින්. ඊළඟට බලපත්‍ර ලබා දීම හා ශාඛා සහ අනිකුත් බැංකු ඒකක සඳහා අනුමැතින් ලබා දීම. බලපත්‍ර ලබා දීම හා ශාඛා සහ අනිකුත් බැංකු ඒකක සඳහා අනුමැතින් ලබා දීම. එතකොට බැංකුවක් පිහිටවන්න බලපත්‍ර ලබා දෙන්නේ, ශාඛා පිහිටවන්න බලපත්‍ර ලබා දෙන්නේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකගේ අනුමැතියට යටත්. මේවා තමයි අපි ගත්තොත් එතන කාර්යයන් 5ක් තියෙනවා. ඒ කාර්යයන් 5 ඔයාලා මතක තියාගන්න ඕන. බැංකු අධීක්ෂණය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කරලා මේකෙන් කෙරෙන කාර්යයන් සම්බන්ධයෙන් ඒකට බැංකු අධීක්ෂණය අවශ්‍යයි. ඊළඟට අපි කියපු පද්ධති අවදානම, තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව, ඔන්න ඔය කාරණා මේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් දේවල්. මේකේ ආපු ප්‍රශ්න එහෙම තියෙනවද මේ සම්බන්ධයෙන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්? අඛණ්ඩ පරීක්ෂණ, ඉතින් පරීක්ෂණ ඒවා පැහැදිලිද? පද්ධති අවදානම ගැන පැහැදිලිද? මහ ජනතාවට වෙන මූල ක්‍රමයේ ස්ථායීතාව ඇතිවීම තුළින් මහ ජනතාවට වෙන ප්‍රයෝජන මතකද? ඒවා ඔයාලා මේකෙදී මතක තියාගන්න අවශ්‍යයි. එහෙනම් අපි දෙවන දෙපාර්තමේන්තුවට යනවා. මූල්‍ය පද්ධති ස්ථායීතා කාණ්ඩයේ යටතේ මොකද්ද? ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව කරන්සි ඩිපාර්ට්මන්ට් කියලා කියනවා. CRD කියලා අපි ඒකට කියන්නේ. මොකද්ද? කරන්සි ඩිපාර්ට්මන්ට්ස් කියලා. currency department නැත්නම් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ ගැන කතා කරා මොකේද? මහ බැංකුවේ කාර්යයන් යටතේ. මහ බැංකුවේ කාර්යයන් ගැන කතා කරනකොට
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් කෙරෙන මේ ව්‍යවහාර මුදල් ගැන අපි කතා කරා. හොඳ මුදලක ලක්ෂණ ගැන කතා කරා. මුදලේ කාර්යයන් ගැන වලදාන්න. ඒකට මේවට සම්බන්ධව මේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව කරනවා. ඒතර මේකේ මුල්ම කාර්ය විදිහට කියන්නේ මොකද්ද? ජාතික ව්‍යවහාර මුදල් වන කාසිහා නෝට්ටු නිකුත් කිරීම. එහෙනම් කාසිහා නෝට්ටු නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ දෙපාර්තමේන්තුව ප්‍රධාන වෙනවා. ඒයි මේ මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට මේක ඇතුළත් වෙන්නේ. මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට ඇතුළත් වෙන්නේ කොහොමද? කවුරු හරි කියන්න බලන්න. මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට මේක අයිති වෙන්නේ පදනම් මුදල් වෙනස් කිරීමට මේ පැහැදිලි නෑ ටික හයියෙන් කියන්නේ. පදනම් මුදල් වෙනස් කරන්න අධිකාරීමය බලය ලබා දෙන නිසා. ලබා දීලා තියෙන උත්තරය හරි. ඒකට අපිට මෙහෙම කියන්නත් පුළුවන්. නේද? දැන් අපි මූල්‍ය උපකරණ කියලා ගත්තහමත් අපි කතා කරනවා එක නේද? භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර ඕවා තිබීම තුලින් ඇති වෙන්නේ මොකද්ද? ද්‍රවශීලතාව. ඒ වගේම තමයි මුදල්. වා කියපු එක හරි සංචිත මුදල් නිකුත් කිරීම. ඒ වගේම මේ දෙපාර්තමේන්තුව එකයි මම ඇහුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. ඊටාම සංකීර්ණ කාර්යභාරයක් මේ දෙපාර්තමේන්තුවට බැංකු වලට දැන් අපි හිතමු ඔයගොල්ලෝ දන්නවා SRR අවශ්‍යතාවය තියෙනවා. ඒ SRR අවශ්‍යතාවය අනුව ගත්තාම එයාලගේ ඒ මුදල් වැඩිපුර තියෙන ඒවා ආපහු මහ බැංකුවට දෙන්න ඕන. එතකොට ඊළඟට අවශ්‍ය වුණොත් මහ බැංකුවෙන් ගන්න ඕන. ඒ සම්බන්ධ ගිණුම් පවත්වාගෙන යමින් මේ ව්‍යවහාර මුදල් වාණිජ්‍ය බැංකු වලට නිකුත් කිරීමත් එයාලගේ තියෙන අතිරික්ත මුදල් ආපසු බාර ගැනීමත් කරන්නේත් කවුද? මේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව. එහෙනම් මේ බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරනවා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව. ඒතර විශාල අර තියෙනවා මැෂින් තියෙනවා. ඒ මැෂින් වලින් මේ අර ගේන ඒවා ගැනලා බන්ඩල් කරලා ඒක විශාල කර්මාන්ත ශාලාවක් වගේ මේ දෙපාර්තමේන්තුව. එතකොට අර අපි කතා කරන අර ෆෝක් ලිෆ්ට් ඒවා මේ දෙපාර්තමේන්තුව මැද විශාල වශයෙන් ගමන් කරමින් එතකොට මේ නෝට්ටු විශාල ප්‍රමාණයන් වලින් අපි කතා කරන්නේ බිලියන වලින්. ඒතර ඒ වගේ මුදල් දෙනවා. ඒ අයට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ යන්ත්‍ර සූත්‍ර ආකාරයෙන් සමහර ඒවා කරනවා. ඊළඟට අතින් ඒ කියන්නේ මැනුවලි තව ඒවා කරනවා. නිකන් විශාල කර්මාන්ත ශාලාවක් වගේ. ඒක ඇතුළට ගියාම අපිට හිතා ගන්න බෑ මේක මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක්ද කියලා. ඒ තරමට කාර්යබහුල ස්ථානයක්. මොකක් හින්දාද? මේ කාසිහා නෝට්ටු නිකුත් කිරීම නිසා. ඒක ගිහිල්ලාම බලන්න ඕන. එතකොට ඒ තරමට සංකීර්ණ දෙපාර්තමේන්තුවක්. ඒ අයගේ විශාල කාර්යභාරයක් කරනවා. අනෙකුත් දෙපාර්තමේන්තු එක ගත්තාම එයාලට ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මුළු ඉන්න පැය ගානම අතිශය ක්‍රියාකාරී ලෙස ක්‍රියා කරන්න වෙන දෙපාර්තමේන්තු. එතකොට එහෙනම් මේ බැංකු වලට අදාළ කාසිහා නෝට්ටු දෛනිකව නිකුත් කිරීම ආපසු අතිරික්ත මුදල් ගැනීම ඔය වගේ කටයුතු කරනවා. එහෙනම් ඒ තුලින් මොකක්ද ද්‍රවශීලතාවටත් යම් බලපෑමක් කරනවා. කාසිහා නෝට්ටු ඒ කියන්නේ සංචිත මුදල් මෙතනදී හුවමාරු වෙන්නේ. ඒ කියන්නේ අඩු වැඩි වීම වෙනවා මේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරද්දි වැඩි වෙනවා ආපසු ගද්දි අඩු වෙනවා. ඔය වගේ කාර්යයන් කරන නිසා අපිට කියන්න පුළුවන් මේ බැංකු වල ද්‍රවශීලතාවට බලපෑම් ඇති වෙන තුලින් ඒ ඇති කරන නිසා අපිට මේකත් අයිති වෙන්නේ මොකද්ද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට කියලා. හරි. එතකොට මේකෙදි තියෙනවා මොනවද කාර්යයන් විදිහට ව්‍යවහාර මුදල් නෝට්ටු නිර්මාණය කිරීම. දැන් අපි නේද අපි තිය රුපියල් මේ ඉස්සර නම් 2 5 ඉඳන් 10 ඉඳන් දැන් ගත්තාම 20 ඊළඟට නේද 50 100 500 1000 5000 එහෙම විවිධ මුදල් නෝට්ටු තියෙනවා.
1000 ගත්තාමත් ලොකු මුදල් නෝට්ටුව තියෙනවා ඊට පස්සේ ඊට වඩා අඩු එක තියෙනවා එහෙම තියෙනවා. ඒතකොට මේවා නිර්මාණය කිරීමක් කරනවා. එහෙනම් මේ නිර්මාණය කිරීමේ වගකීමෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු නිර්මාණය කරන්න ඊට පස්සේ මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් මත තමයි නිකුත් කරන්න පුළුවන්. ඒ විදිහට නිර්මාණය කරන්නේ මේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින්. ඊළඟට ගත්තාම ව්‍යවහාර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම. ඒක මුද්‍රණය කරන්න වෙනම බියගම තියෙන මේ කර්මාන්ත ශාලාවක් තුල. නමුත් ඒක එහි වගකීම පැවරලා තියෙන කාටද මේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවට. ඊළඟට කාසි හා නෝට්ටු ටංකනය කිරීම. ඒක ටංකනය කිරීම කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මුදල් අච්චු ගැහුවට දැන් පත්‍ර භාෂාවෙන් කියනවා නම් කියන්නේ මොකද්ද? මහ බැංකුව මුදල් අච්චු ගහනවා. එන උද්දමනය ඇති වෙනවා. නමුත් මෙතනදී අච්චු ගැසීම සහ නිකුත් කිරීම කියන එක දෙකක්. ඒතර මෙතනදී අදහස් කරන්නේ අච්චු ගැසීම කියලා පත්‍ර භාෂාවෙන් මේ නිකුත් කිරීම කියලා. එහෙනම් මේ මුදල් අවුරුද්දකට දෙකකට ඇති වෙන විදිහට ඒවා මුද්‍රණය කරනවා. යම් සැලසුමකට අනුව. ඊට පස්සේ ඒවා මොකද කරන්නේ? ආරක්ෂිතව තැම්පත් කරලා තියාගන්න. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? ටංකනය කිරීම කියලා. එතකොට මේ විදිහට කාසියානෝ ටංකනය මොකද්ද? ප්‍රශ්නයක් ආවේ නැහැ. එහෙනම් ඊට පස්සේ තියෙනවා ව්‍යවහාර මුදල් නෝට්ටු කාසි බෙදා හැරීම කෙරෙන්නේ මේ බැංකුව අතර කෙරෙන්නේ කාගෙන්ද? මේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව තුලින්. ඊළඟට පිරිසිදු මුදල් නෝට්ටු මෙතන අපිරිසිදු. හරිද? මෙතන එන්න ඕන අපිරිසිදු කියන එක. අපිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. එතකොට දැන් තියෙනවා ක්ලීන් නෝට් පොලිසි කියලා අපි ව්‍යවහාර මුදල් නිකුත් කිරීම කියන මාතෘකාව කතා කරනකොට මහ බැංකුවේ කාර්යයන්ත් අපි කතා කරා. එහෙනම් අර පළුදු නෝට්ටු ඒ වගේ ඒවා බාර අරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අලුත් මුදල් නිකුත් කිරීම කරනවා. එහෙනම් මෙතන කියන අපිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කියන්නේ ඊළඟට සමරු කාසි නිකුත් කිරීම. ඔය එක එක කාලවලට නේද? බුද්ධ ජයන්තිය කියන්න පුළුවන්, ක්‍රිකට් දිනුවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මොකක්ද කරන්නේ? සමරු කාසි නිකුත් කරනවා. මහ බැංකුවේ සංවත්සර උත්සව තියෙනවා. දැන් මේ අගෝස්තු 28ක් තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවලදී මහ බැංකුව තීරණය කරන්න පුළුවන් සමරු කාසි නිකුත් කරන්න. එහෙනම් ඒකත් මෙම ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යයක්. එහෙනම් මේ විදිහට ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුව කියන්නේ මොකද්ද? සහ ඒකේ කාර්යයන් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වැටහීමක් තියෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයන් තියෙනවද? ප්‍රශ්න අහද්දි විතරක් මයික් එක ඔයගොල්ලෝ යූස් කරන්න, අනිත් වෙලාවට ඒක ඔෆ් කරලා තියන්න. හරි? ඊළඟට තියෙනවා සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා. ඒකට මේකට කියනවා මැක්‍රෝ ප්‍රූඩන්ෂල් සර්වෙයිලන්ස් ඩිපාර්ට්මන්ට්. Surveillance Department, Macro Prudential Surveillance Department, එහෙම නැත්නම් MSD කියලා අපි එකට කියනවා. එහෙනම් මේ දෙපාර්තමේන්තුවේ කරන කාර්යය තමයි මේ මූල්‍ය ආයතනවල තත්ත්වය පිළිබඳව කියන පර්යේෂණ සිදු කරමින් ඒ තත්ත්වය විවිධ කමිටු වලට සහ මුදල් මණ්ඩලයට ලබා දීමට ක්‍රියා කරනවා. එහෙනම් ගත්තා මූල්‍ය පද්ධතියේ පද්ධති අවදානම් තක්සේරු කිරීම සඳහා
දස්ස එක් රැස් කරනවා. අපි හිතමු දැන් අක්‍රමික ණය කියලා අපි බහුලව කිව්වට නිකම් පොදුවේ කිව්වට ඒක සම්බන්ධයෙන් එයාලා හොයලා බලනවා. මේ අක්‍රමික ණය ඇති වෙලා තියෙන්නේ කුඩා ව්‍යාපාරිකයින් ගන්න ණය වලින්ද, ගෘහස්ත පාරිභෝජනය සඳහා ගන්න ණය වලින්ද, ඉහළ වටිනාකමින් යුක්ත විශාල ණය ලබා ගන්න අය තුලින්ද, ඊට පස්සේ ඒක බලන්න පුළුවන් බස්නාහිර පළාත, ඊළඟට අනෙකුත් ඔය මේ දුෂ්කර පළාත්, ඒ වගේ විවිධ පර්යේෂණ සිදු කරන්න පුළුවන්. ඊළඟට කවුරු හරි මයික් එකක් ඔන් කරගෙන ඉන්නවා, ඒ මයික් එක ඔෆ් කරන්න මියුට් කියන එකනේ දෙතනදී ඒක හරි නේද? හරි. එතකොට අන්න ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන දෙපාර්තමේන්තුව මේකයක් තියෙනවා මූල්‍ය පද්ධති අවදානම අවම කිරීම සඳහා పూర్ව ක්‍රියාකාරී සාර්ව විවෘත මෙවලම් සම්පාදනය කියලා. එහෙනම් මේ මූල්‍ය පද්ධති අවදානම අවම කිරීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් සම්පාදනය කිරීම කියලා ඔයාලට මේක සරල කරලා මතක තියාගන්න පුළුවන්. මොකද්ද? මූල්‍ය පද්ධති අවදානම අවම කිරීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් සම්පාදනය. එහෙනම් මෙහෙම සම්පාදනය කරන්න නම් මොකද්ද වෙන්න ඕන? ඒ පිළිබඳ තොරතුරු රැස් කරන්න ඕන. ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න ඕන. ඊට පස්සේ ඒවා කමිටු වලට දැනුම් දීලා ඒ කමිටු තුලින් මුදල් මණ්ඩලයට යන්න ඕන. දැන් මුදල් මණ්ඩලය තමයි මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. එහෙනම් ඒ විදිහට ඒ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අවස්ථාව දක්වා යන්න විශාල කාර්යභාරයක් කරනවා මේ MST එක නැත්නම් සාර විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියන එක. ඊළඟට ගත්තාම විවිධ සංඛ්‍යාත්මක විශ්ලේෂණ සිදු කරනවා. තොරතුරු රැස් කරලා දත්ත රැස් කරලා ඒවා පිළිබඳව විශ්ලේෂණ කටයුතු කරනවා. ඊළඟට මූල්‍ය ආයතන පිළිබඳ එතන ස්පෙලිං හදාගන්න පරීක්ෂණ සිදු කරනවා. හරි මූල්‍ය ආයතන වල තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. ඊළඟට ස්ථායීතාව හා වෙළඳපොළ අවදානම පිළිබඳ සමීක්ෂණ. ඒ කියන්නේ ඒකත් එන්නේ අර ඉස්සලා කියපු ඒවා තමයි ස්ථායීතාව හා වෙළඳපොළ අවදානම පිළිබඳ සමීක්ෂණ කරනවා. ඒවා සමීක්ෂණ කරලා ඒ සමීක්ෂණ තොරතුරු ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කිරීම තුළින් පුළුවන් මේ මූල්‍ය ක්‍රමය තුළ යම් යම් අවදානම් සහිත කලාප තියෙනවාද, එහෙම නැත්නම් අංශ තියෙනවාද කියලා අඳුරගෙන ඒවට අවශ්‍ය කඩිනම් පිළියම් යෙදීමට අවශ්‍ය වටපිටාව මේ තුලින් නිර්මාණය වෙනවා. දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ගන්න ඔය බැංකු නොවන මූල්‍ය ආයතන ගත්තොත් අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා අපි වෙනම කතා කරනවා මේකේ. ඒකේ ගත්තොත් එහෙම දැන් අපි බැංකුවක් ගත්තොත් බැංකුවක අක්‍රමික ණය ගණයට මාරු වෙන්නේ මාස 3කින් පස්සේ. කියන්නේ ණය සහ පොලි ගෙව්වේ නැත්නම් කවුරු හරි පාර්ශවයක් ඒක අක්‍රමික ගණයට මාරු කරන්න ඕන මාස 3කින්. නමුත් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත් එයාලගේ ක්‍රමවේදය අනුව තියෙන්නේ මාස 6ක් ගියා. දැන් මෙතනදී බලන්න පුළුවන් මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව වෙළඳපොළ අවදානම ගැන සමීක්ෂණයකදී හොඳයි මේවත් මෙම ආයතනත් මාස 3කින් අක්‍රමික ණය ගණයට මාරු කෙරුවොත් කොච්චර තියෙයිද ඒක. එහෙනම් ඒකෙන් ඇතිවෙන අවදානම මොකක්ද? අන්න මේ වගේ සම්බන්ධයෙන් ඒ වගේ කටයුතු කරලා මේ ඒ ආයතනවල සම්බන්ධ අවදානම් පිළිබඳව හොයා බැලීම මේ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනවා. එහෙනම් අපි දැන් කතා කරා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව, සාර විචක්ෂණ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන. හරි. ඊළඟට තියෙනවා ඊළඟට තවත් අයිති ඒවා තියෙනවා මොකද්ද? ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව. ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව කියලා කියන්නේ payment and settlement department කියලා. Payment and settlement
department PSD කියලා අපි ඒකට කියනවා. PSD කිය payment and settlement department PSD කියලා අපි ඒකට කියනවා. එතකොට එහෙනම් අපි දන්නවා ගෙවීම් පියවීම් පද්ධතියක් මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට අයිති. එහෙනම් ඒ සම්බන්ධයෙන් මේ ගෙවීම් පියවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න තමයි මේ දෙපාර්තමේන්තුව තියෙන්නේ. RTGS කියලා real time gross settlement පද්ධතිය තියෙනවා. එහෙනම් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මේ දෙපාර්තමේන්තුව. එහෙනම් මේකේ ගත්තොත් එහෙම දැන් තියෙනවා ඉස්සෙල්ලාම ලංකා සෙටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම. හරි. ගෙවීම් සේවා හා නිෂ්පාදන නියාමනය කිරීම හා දේශීය ගෙවීම් සහ පියවීම් පද්ධතිය අධීක්ෂණය කිරීම පිළිබඳ වගකීම. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් ලංකා සෙටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම, ගෙවීම් හා පියවීම් පිළිබඳ නියාමනය කිරීම සහ දේශීය ගෙවීම් හා පියවීම් පද්ධතිය අධීක්ෂණය කිරීම. මොකද නියාමනයයි අධීක්ෂණයයි කියන්නේ? නියාමනය කියන්නේ බලපත්‍ර ලබා දීම. ඊට පස්සේ කරන සුපර්විෂන් වලට අපි කියනවා මොකක් කියලාද? අධීක්ෂණය. එහෙනම් ලංකා සෙටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම, ගෙවීම් පියවීම් පද්ධතිය නියාමනය කිරීම, ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය අධීක්ෂණය කිරීම පිළිබඳව වගකීම දරනවා. එහෙනම් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ලංකා සෙටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම, ගෙවීම් පියවීම් පද්ධතිය නියාමනය කිරීම, ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය අධීක්ෂණය කිරීම සම්බන්ධ වගකීම තියෙන කාටද? ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව. එහෙනම් අපි ගත්තොත් ඒකේ කාර්යයන් විදිහට තියෙනවා මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අරමුදල් මාරු කිරීම සඳහා පද්ධති පිහිටුවීම හා මෙහෙයවීම. දැන් ඔයගොල්ලෝ දන්නවා මහ බැංකුවේ නිල සංචිත කළමනාකරණය පිළිබඳව අපි කතා කරා. ඒක නිල සංචිත කළමනාකරණය ගැන අපි කතා කරනකොට අපි කිව්වා ඒවා පිටරට ආයෝජනය කරනවා කියලා. ඒ ආයෝජනය කරන්න TMS Treasury Management System එකක් පවත්වාගෙන යනවා. එතකොට ඒවට SWIFT මාර්ගයෙන් වෙනත් ගෙවීම් කරනවා. එහෙනම් ඒවා මොකද්ද? මේ අරමුදල් හුවමාරු කරනවා මහ බැංකුව. අන්න ඒක නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අරමුදල් මාරු කිරීම සඳහා පද්ධති පිහිටුවීමත් මෙහෙයවීමත් පිළිබඳ වගකීම මෙම දෙපාර්තමේන්තුවට තියෙනවා. ඊළඟට ගත්තොත් ගෙවීම් බැරකම් පියවීම. ගෙවීම් බැරකම් කියන්නේ අරමුදල් ලැබීම් සම්බන්ධයෙන් කටයුතු කරනවා, ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඊළඟට ගත්තොත් සහභාගීත්ව ආයතන වලට පද්ධති නීති රීති නිකුත් කිරීම. එහෙනම් මේ බැංකු ආයතන තියෙනවා, ඒ අයට මේ පද්ධති සම්බන්ධ ගෙවීම් පියවීම් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති රෙගුලාසි පනවන්නේ කවුද? ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව. දැන් ඔයගොල්ලෝ දන්නවා RTGS එකට real time gross settlement එහෙම නැත්නම් දල ගෙවීම් පියවීම් පද්ධතිය කියන එකට ඉන්ට්‍රාඩේ කියන්නේ දෛනිකව ණය ලබා දෙනවා. උදේ ලබා දීලා හවස එක පියවන්න ඕන. එහෙනම් ඒ වගේ නීති රීති සකස් කරන්නේ. ඒකට ඒ ඔක්කොම කරන්නේ මේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව. ඊළඟට ගත්තම තත්කාලීන ඒ කියන්නේ මම කියපු තත්කාලීන ගෙවීම් පියවීම් පද්ධතිය මෙහෙයුම් real time gross settlement RTGS කියන්නේ මොකද්ද? real time gross settlement. real time gross settlement. real time gross settlement කියන එකට අපි කියනවා මොකක් කියලාද? RTGS කියලා. හරි. එතකොට ඒ මෙහෙයුම් සිදු කරනවා. ඊළඟට මූල්‍ය ගණන් සඳහා පසු මෙහෙයුම් කාර්යාලය කියන්නේ මොකද්ද? back office. හරි. ඔයගොල්ලෝ ඒ වචනේ අහලා ඇති. back office. back office. දැන් ගත්තොත් මම කියපු
සංචිත කළමනාකරණයේදී ආයෝජන කරනකොට මොකක්ද කරන්නේ? එතකොට මේ ආයෝජන කරන්නේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඩීලින් රූම් එකේ. හරි. එතකොට ඒකෙන් තමයි ගනුදෙනු කරන්නේ. TMS එක හරහා treasury management system එක හරහා කරනවා. ඒ කරවට පස්සේ ඒවට අදාළ settlement නැත්නම් පියවීම් සිදු කරන්නේ මොකෙන්ද? මේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව. එතකොට වෙන්නේ මොකද්ද? අර ඒ සම්බන්ධ තොරතුරු යනවා මේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුවේ බැක් ඔෆිස් එකට. බැක් ඔෆිස් කරන්නේ ඒක. ඒ කියන්නේ පසු මෙහෙයුම් කාර්යාලය. ඊට පස්සේ එයාලා කරන්නේ මොකද්ද? අදාළ අපි හිතමු සිංගප්පූරුවෙක් අපි ඒ ගනුදෙනුවකට ඩීල් එකක් කරේ. එහෙනම් එහෙන් වෙනම තහවුරුවක් ගෙන්න ගන්නවා. ඒ කියන්නේ එහෙන් මේ ගනුදෙනුව කිරීම සම්බන්ධයෙන් කන්ෆර්මේෂන් එකක් නැත්නම් තහවුරුවක් ගෙන්න ගන්නවා. ඒ ගෙන්නගෙන ඒ අනුව ඒක එක්ක මේ TMS නැත්නම් treasury management system එකට IOD එක ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඩීලින් රූම් එකෙන් දාලා තියෙන එක මේ බලලා ඒක සංසන්දනය කරලා ටැලි කරලා ඒ අනුව තමයි ගෙවීම් කරන්නේ. නේද? මේ ඩොලර් මිලියන ගණන් වලින් කරන ගනුදෙනු. ඒක නිසා ඒවා සම්බන්ධයෙන් ඉතාමත් ඉහළ ගුණාත්මක භාවයක් යුතු කාර්යක්ෂම ඒ ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ සඳහා ඒ පහසුකම් සපයීම කරන්න පසු මෙහෙයුම් කාර්යාල පවත්වාගෙන යනවා. ඒකයි අපි එතනින් අදහස් කරන්නේ මොකද්ද? බැක් ඔෆිස් කියලා. එහෙනම් ඒකේ අපි කිව්වේ මූල්‍ය ගනුදෙනු සඳහා පසු මෙහෙයුම් කාර්යාල පහසුකම් සැපයීම. එන එකත් මතක තියාගන්න. ඊළඟට SWIFT sannivedana කටයුතු කළමනාකරණය කිරීම. නේ? එතකොට SWIFT ගනුදෙනු ඒ sannivedanaya කරන්නේ ඒව කළමනාකරණය කරන්නේ PSD එක නැත්නම් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව. ඊළඟට ආසියානු නිෂ්කාශන සංගමේ රටවල් අතර ගනුදෙනු සඳහා පහසුකම් සපයන. ආසියානු නිෂ්කාශන සංගමය කියලා තියෙනවා Asian Clearing Union කියලා. එතකොට ඒකට තියෙනවා ඉරානය ටිකයිටි වෙනවා. ඊළඟට පාකිස්තානය, නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියා මාලදීවයින වගේ රටවල් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ACU එකට. ඒත් එයාලගේ අර ගෙවීම් පියවීම් කරන්න මේ ACU ක්ලියර් කියන්නේ Asian Clearing Union කියන එක හරහා තමයි කෙරෙන්නේ. අන්න ඒකට අවශ්‍ය පහසුකම් සැපයීම කරනවා. රට ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සැපයීම කරන්නේ මේක. දෛනිකව ඒ රටවල් වල ඒ ගනුදෙනු පියවීම එයාලගේ තියෙන මුදල් සම්බන්ධ වාර්තා පවත්වාගෙන යන එක විනිමය අනුපාතිකය ඒවට අදාළ ඒවා තීරණය කිරීම ඔක්කොම කරනවා. ඊළඟට ජාතික ගෙවීම් යාන්ත්‍රණය ගොඩනැගීම සඳහා පහසුකම් සැලසෙනවා. එහෙනම් මේ රටේ ජාතික මේ ගෙවීම් කියලා National Payment Council කියලා තියෙනවා. අන්න ඒක ඒ යාන්ත්‍රණය ගොඩනැගීම සඳහා පහසුකම් සැපයීමක් කරනවා. මොකෙන්ද? මේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුවේ. එහෙනම් මම හිතනවා පැහැදිලි කියලා ඔයාලා ප්‍රශ්න අහන්නේ නැති නිසා. ප්‍රශ්න අහන්න ඕන වෙලාවක ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැහැ. මේවා සම්බන්ධ ප්‍රශ්න ආවොත්. හරිද? දැන් එතකොට අපිට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා කරා. ඊළඟට කරන්සි එක ගැන කතා කරා. ඒ කියන්නේ අපි කතා කරා විවහාර මුදල් දෙපාර්තමේන්තුව ගැන. ඊළඟට MSD එක ගැන සාර විචක්ෂණශීලී අධ්‍යයන හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන සහ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව ගැන අපි කතා කරා. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු 4ක්. ඊළඟ පස්වෙනි එක මොකද්ද? බැංකු නොවන මූල්‍ය දෙපාර්තමේන්තුව නෙමෙයි ඉතේ හදා ගන්න ඕන. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. හරි? supervision of non-bank financial institutions. Supervision of non-bank financial
institution. SNBFI කියලා කෙටියෙන් කියනවා. SNBFI. SNBFI. එතකොට මේ බැංකු නොවන මූල්‍ය ආයතන කිව්වහම මොනවද? මූල්‍ය සමාගම්. මේ මූල්‍ය සමාගම් ඒවා බැංකු නෙමෙයි. එහෙනම් මේ මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනයට තියෙන දෙපාර්තමේන්තුව තමයි මේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. මේක කියනවා බලපත්‍රලාභී මූල්‍ය සහ කල්බදු ලීසින්. කල්බදු මූල්‍ය කරන සමාගම් නියාමනය හා අධීක්ෂණය කිරීම. එහෙනම් මේකෙදි බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය කරන සමාගම් අධීක්ෂණය හා නියාමනය කරනවා මේ දෙපාර්තමේන්තුව තුලින්. මොනවද? නැවත කිව්වොත් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්. මොකද්ද මේ බලපත්‍රලාභී කිව්වේ? මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගත් ආයතන. මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගත්. මහ බැංකුව තුල ලියාපදිංචි මූල්‍ය සමාගම්. මහ බැංකුව තුල ලියාපදිංචි මූල්‍ය සමාගම් වලට අපි කියනවා මොකක් කියලාද? බලපත්‍රලාභී මූල්‍ය ආයතන. එහෙනම් ඔය ෆයිනෑන්ස් කම්පැනිස් කියලා මේ දවස්වල කියනවා. ෆිනෑන්ස් කම්පැනිස් කියලා කියනවා නේද? ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. එතකොට නේද? ඒ වගේ වෙනකොට ඒවා එහෙනම් මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය සමාගම් කියන්නේ ලීසින් ෆැසිලිටිස් දෙන සමාගම්. විශේෂයෙන්ම මේ මූල්‍ය සමාගම් අපි ගත්තොත් එහෙම දැන් ඉන්දියාව වගේ රටවල වලක් තියෙනවා. ඒ රටවල් වල අපේ රටේ වගේ විශාල අධීක්ෂණයක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ආයතන තැම්පතු බාර ගන්න බෑ. මූල්‍ය සමාගම් වලට ඉන්දියාවේ තැම්පතු බාර ගන්න බෑ. ඒ වෙනුවට තමන්ගේ මුදල් ණයට දෙන්න පුළුවන්. තැම්පතු බාර ගන්නවා නම් තමයි විශාල අධීක්ෂණයක් කරන්න වෙන්නේ. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ විදිහට අධීක්ෂණය කරන්නේ අපේ රටේ මූල්‍ය සමාගම් වලට පුළුවන් තැම්පතු බාර ගැනීම කරන්න. දැන් තැම්පතු බාර ගන්න නම් මහ ජනතාවගෙන් තැම්පතු බාර ගන්න නම් මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕන. හරි. එහෙනම් ඒකේ අපි කාර්යයන් ගත්තොත් අර බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා සමානයි. මොනවද? ව්‍යවස්ථාපිත ඉතන් පරීක්ෂණ ඒ ඔව් අහන්න කවුරු හරි කතා කරා අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මට සර් කියන එක විතරයි ඇහුනේ ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ. නැවත අහන්න. මම හිතන්නේ මට ඒක ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ. මේ මුලින්ම කතා කරනවා විතරයි ඇහුනේ. ඒක නැවත අහන්න. ඒක ප්‍රශ්න ගැටලුවක් නම් එතකොට මෙතන ව්‍යවස්ථාපිත එතෙන් පරීක්ෂණ. ව්‍යවස්ථාපිත කියලා කියන්නේ මෙතනදි කියන්නේ එතෙන් පරීක්ෂණ වලටමයි අර ස්ටැචුටරි කියන එකයි එතන අදහස් කරන්නේ එතෙන් පරීක්ෂණ. ඊළඟට අඛණ්ඩ පරීක්ෂණ. ඒ කියන්නේ එතෙන් පරීක්ෂණ කිව්වේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් මේ මූල්‍ය සමාගම් කල්බද සමාගම් වලට ගිහිල්ලා කරන පරීක්ෂණය. ඊළඟට අඛණ්ඩ පරීක්ෂණය කිව්වේ අර මූල්‍ය තොරතුරු ගෙන්වාගෙන ඒ මූල්‍ය තොරතුරු අධීක්ෂණය කිරීම තුලින් කෙරෙන මේ සුපර්විෂන් එක නැත්නම් අධීක්ෂණය. ඊළඟට දුර්වල බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අර්බුද निराකරණය කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම. ඒතර මේ දුර්වල කිව්වහම එතනින් අදහස් කරන්නේ කියන්නේ ගැටලු තියෙන මූල්‍ය සමාගම්. ඒ සම්බන්ධයෙන් ගත්තම අපි ගැටලු තියෙන කියලා අපි ගත්තොත් එක්කෝ ප්‍රාග්ධන අවශ්‍යතාවයට අනුව ප්‍රාග්ධනය නැහැ. අපි හිතමු රුපියල් බිලියන 2ක් තියෙන්න ඕන ප්‍රාග්ධන අවශ්‍යතාවයේ විදිහට
එහෙම නැහැ. අන්න ඒක දුර්වල සමාගමක්. හරි. ඊළඟ problem finance companies කියලා කියනවා දුර්වල සමාගම. ඊළඟට අපි හිතමු තැන්පත්කරුවන්ගේ එතකොට ඒ වගේ අවස්ථාවල එහෙම ප්‍රාග්ධනය නැත්නම් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගැනීම සම්බන්ධ සීමා දානවා. නැවත තැන්පතු ගැනීම සම්බන්ධයෙන් සීමා පනවනවා. මෙම දෙපාර්තමේන්තුව තුලින්. අන්න ඒ වගේ ගැටලු වලට මුහුණ දෙනවා. මොකද හේතුව යම් ගැටලු තත්ත්වයන් උඩ එක්කෝ නිසි කළමනාකාරීත්වයක් නොමැතිකම වගේ ගැටලු උඩ මේ වගේ දුර්වලතා ඇති වෙලා තියෙන්න පුළුවන්. අන්න එතකොට ගත්තාම දුර්වල බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා අර්බුද निराකරණ ක්‍රියා කරගන්න. මේ තියෙන අර්බුද निराකරණය කරන්න මේ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනවා කියන්න පුළුවන්. දුර්වල ව්‍යාපාර දෙකක් තියෙනවා නම් ඒ දෙකට ඒකාබද්ධ වෙන්න කියන්න පුළුවන්. ඒත් ඒකාබද්ධ වුණොත් එහෙම යාලගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය දැන් අපි හිතමු බිලියන දෙකක් තියෙනවා. ඒකට තියෙනවා එකමාරක් අනිකට තියෙනවා එකක්. එහෙනම් මේ දෙක එකතු වුණොත් එහෙම හරියන අවශ්‍යතාවය. එහෙනම් එක සමාගමක් විදිහට අන්න ඒ වගේ යෝජනා කරනවා. ඒකයි මෙතන අදහස් කරන්නේ මොනවද? අර්බුද निराකරණය කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හරි. ඊළඟට ගත්තාම ප්‍රාථමික අලෙවිකරුවන් අධීක්ෂණය කරනවා. ඉස්සර මේක කෙරුවේ මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඊට පස්සේ දැන් ඒකත් ප්‍රාථමික අලෙවිකරුවන් ඔය මේ කියන්නේ අපි ගත්තොත් එහෙම භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරේ වගේ ඒ කටයුතු කරන අලෙවිකරුවන් අධීක්ෂණය කිරීමත් දැන් කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඊළඟට විචක්ෂණ නියාමන නිකුත් කිරීම ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමන අනුමැතින් විධානයන් හා විචක්ෂණ අවශ්‍යතා නිකුත් කිරීම. ඒතකොට මේ ඔක්කොම කරන්නේ මේ දෙපාර්තමේන්තුව විසින්. එතකොට මේ කාර්යයන් අපි මතක තියාගන්න ඕන. මොකද විභාග ප්‍රශ්නවලට මේවා නිතර අහන දෙපාර්තමේන්තු. හරිද? එහෙනම් ඒ වගේ. ඒතකොට මේකට අලුතෙන් එකතු වෙලා තියෙන එකක් තමයි මේ ප්‍රාථමික අලෙවිකරුවන් අධීක්ෂණය කිරීම කියන එක. ඊට පස්සේ එතෙන් පරීක්ෂණ, අඛණ්ඩ පරීක්ෂණ එතන තුරයි. දුර්වල බලපත්‍රලාභී නේද? මූල්‍ය සමාගම් සඳහා මේ රිසොලූෂන් ෆ්‍රේම්වර්ක් එහෙම නැත්නම් निराකරණ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කිරීම. ඊළඟට ගත්තාම මේ ප්‍රාථමික කියන්නේ ප්‍රාථමික මෙතන ගත්ත විචක්ෂණශීලී නියාමන අධීක්ෂණ ඒ නීති රීති රෙගුලාසි පැනවීම ඒවා නිකුත් කිරීම ඒ ඔක්කොම කරන්නේ මුදල් මණ්ඩලය විසින් ගන්න ලබන තීන්දුව තීරණ වලට අනුව ඒවා සංනිවේදනය කිරීම කරන්නේ මේ දෙපාර්තමේන්තුව විසින්. මේ දක්වා තියෙනවද ගැටලු? එතකොට අපි දැන් දෙපාර්තමේන්තු පහක් කතා කරලා තියෙනවා. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට අපි කතා කරා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව, ඊළඟට සාර විචක්ෂණශීලී නියාමන දෙපාර්තමේන්තුව MSD එක, ඊළඟට ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව PSD එක, ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. හරි? එතකොට එහෙනම් මේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මොකක් සඳහාද? මේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය කරන සමාගම් නියාමනයයි අධීක්ෂණයයි කරන්නේ. හරි. ඊළඟට ඒක අවසාන දෙපාර්තමේන්තුව निराකරණ හා බල ගැන්වීම් දෙපාර්තමේන්තුව. මේක අලුතෙන් ඇති කරපු දෙපාර්තමේන්තුවක්. निराකරණ හා බල ගැන්වීම් දෙපාර්තමේන්තුව. resolution and enforcement. දැන් මේ निराකරණය කියන එක දියුණු රටවල් වල වෙනම තාමත් දියුණු තත්වයක පවතින එකක්. මේ निराකරණය කියන්නේ resolution කියන්නේ මේ central banking වල තියෙන විශාල මාතෘකාවක්. දැන් අපි එංගලන්ත මහ බැංකුව ගත්තොත් එංගලන්ත මහ බැංකුව ගත්තාම දැන් බැංකුවක් වගේ බැංකුවක යම් ගැටලුකාරී තත්ත්වයක් ආවොත් ඒක ආපු වෙලාවෙම ඒක පැන නැගුණු වෙලාවෙම මේක අර්බුදයක්ද කියලා බලනවා.
බලවරලා ඒකේ වත්කම් සහ වගකීම් මම ඊට කෙටියෙන් කියන්නේ වත්කම් සහ වගකීම් සම්බන්ධයෙන් මොනවද එස්ටිමේට්ුවක් කරනවා එස්ටිමේට් එකක් කරනවා කරලා වල එතන ગેප් එකක් තියෙනවා නේ ඒ කියන්නේ වගකීම් වැඩි වත්කම් වලට වඩා එතකොට මොකද්ද කරන්නේ අපේ රටේ තියෙනවා මේකේ සඳහන් කරලා තියෙනවා තැන්පතු රක්ෂණ අරමුදල කියලා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් කියලා. ඒ රටවල් වල තියෙන ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකෙන් අර ગેප් එක පියවල. ඒ කියන්නේ ગેප් එක කියලා මම කිව්වේ වත්කම් සහ වගකීම් සම්බන්ධයෙන් එස්ටිමේට්ුවක් කරලා ඒ එස්ටිමේට්ුව තුල වගකීම් වැඩි කොටස අර තැන්පතු රක්ෂණ අරමුදලෙන් දීලා මේ බැංකුව මූල්‍ය ආයතනයේ යථා තත්ත්වයට පත් කරලා මේක එක්කෝ විකුණනවා. එක වෙන කළමනාකරණයකට පවරනවා. නැත්නම් තැන්පත්කරුවන්ට ක්වන්ටම සියලුම මුදල් ගෙවලා දානවා. ඒ වගේ තියෙනවා. මොකද හේතුව ඒ රටවල් වල තියෙන නීති රීති පද්ධතිය තුලිනුත් ඒ සඳහා ඉඩකඩ තියෙනවා. මහ බැංකුව ඒ වගේ පියවරක් ගත්තොත් වෙන කාටවත් අධිකරණයට ගිහිල්ලා ඒකට එරෙහිව කටයුතු කරන්න බෑ. මහ බැංකුවට තියෙනවා ඒ නෛතික ප්‍රතිපාදන මේ රිසොලූෂන් එක නැත්නම් निराකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. නමුත් අපේ රටවල් වල එහෙම බෑ. එහෙම වුණොත් එහෙම මහ බැංකුවට විරුද්ධව නඩු දානවා. ඊට පස්සේ නඩු වලින් ගොඩක් වෙලාවට මොකද්ද කරන්නේ අර අධ්‍යක්ෂ මේ අර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කියන දේවල් කරනවා. ඒකට තහනම් නියෝග ගන්නවා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න අවුරුදු ගාණක් යනවා. එතකොට අර තියෙන තත්ත්වය තවත් වර්ස්ට් වෙලා. එතකොට මේ निराකරණය කරන්න විශාල ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා දියුණු රටවල් එක්ක බලනවා. දියුණු රටවල් වල අර වගේ නෛතික ප්‍රතිපාදන මහ බැංකුවට තියෙනවා. ඒක නිසා ඒක ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. ඒ විදිහට ගත්තාම අවුරුදු ගාණක් යම් මූල්‍ය ආයතනයක් අර්බුද වලට ලක් වුණාම ඒක අවුරුදු 10ක් 15ක් ඒ අර්බුද ගොඩේ තැන්පත්කරුවන්ගේ මුදල් රැස් කරන්න බෑ. ඒක වහම එතනදී එක්කෝ වෙන නමකින් මේක යථා තත්ත්වයට පත් කළ වෙන නමකින් ආයතනයක් ඇති වෙනවා ඒක විකුණලා නැත්නම් තැන්පත්කරුවන්ට දැන් ලංකාවේ නම් ගෙවන්නේ උපරිමයේ යම් ආයතනයක් බිඳ වැටුනොත් නේද කෝටියක් දාලා තිබුණත් දෙන්නේ ලක්ෂ 6යි. හේතුව තැන්පතු රක්ෂණ අරමුදලෙන් දෙන්නේ ලක්ෂ 6යි. එක තැන්පත්කරුවෙකුට. ඒත් අර වගේ निराකරණය තියෙනවා නම් තැන්පත්කරුවන්ට වඩා වැඩි රැකවරණයක් ලැබෙනවා. මොකද මේ අර්බුදය පටන් ගන්නකොට මේකට निराකරණය කරන්න ඉඩකඩ ලැබෙනවා මහ බැංකුවට. ඒක නිසා තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල් ප්‍රමාණය ලබා ගන්න හැකියාව තියෙනවා මේ निराකරණය තුලින්. ඒ වගේමයි මේ තැන්පතු රක්ෂණ අරමුදල තියෙන්නේ වෙනම ආයතනයක. ඒ කියන්නේ මහ බැංකුවටම නෙමෙයි ස්වාධීන ආයතනයක තියෙන. ඒක නිසා මේ තැන්පතු රක්ෂණ අරමුදල යොදා ගැනීම සම්බන්ධයෙන් උනත් වඩා ස්වාධීන තත්ත්වයක් තියෙනවා. මොකද මේ සඳහා මේ निराකරණය සඳහා පමණමයි මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා දියුණු රටවල් වල. අපේ රටවල් ඒවා ක්‍රමයෙන් gradually ඒවා දියුණු කරමින් සිටින්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව निराකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ තමයි ඒ වගේ මේ අර්බුදකාරී අර්බුදකාරී මූල්‍ය සමාගම් වලට මේ ස්ථිරසාර විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. නමුත් ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඒ අනපනත් සංශෝධනය වෙලා ඒ සඳහා අවශ්‍ය ඒ නෛතික ප්‍රතිපාදන බලය මේ निराකරණ හා බලකැන්වීම් වැනි දෙපාර්තමේන්තු වලට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕන. අන්න එතකොට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ඒ කරුණු මම මොකද ඒක පැහැදිලි කිරීමක් කරේ නිකන් ඕගොල්ලන්ට මේ දෙපාර්තමේන්තුවේ නම කිව්වහම රෙඩ් කියලා කියන්නේ RED කියලා රෙඩ් කියලා निराකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව කිව්වම මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් මේ निराකරණය කියලා කියන්නේ මොකද්ද? අර්බුද මූල්‍ය ආයතන වල ඒ తত্ত্বය පාලනය කරන්න. ඒක කළමනාකරණය කරන්න තියෙන දෙපාර්තමේන්තුවක්. මම හිතන්නේ ඒක වලට තේරෙන්න. එහෙනම් අර්බුදකාරී මූල්‍ය ආයතන හඳුනගෙන ඒවට පිළියම් යෙදීමට තමයි මේ කියන්නේ රිසොලූෂන් කියලා निराකරණ කරනවා කියන්නේ. එහෙනම් ඒක මතක තියාගන්න දැන් අපිට කියන්න පුළුවන් මූල්‍ය ආයතන අර්බුද වලට මුහුණ දෙන විට ඒවා निराකරණ කිරීමේ
වගකීම එතන අකටයුතු කියලා තියෙන එතන ඒක අකටයුතු නෙමෙයි එන්න ඕන අකාර්යක්ෂම ලෙස මූල්‍ය ආයතන කළමනාකරණය කිරීම නිසා එහෙනම් මූල්‍ය ආයතන අර්බුද වලට මුහුණ දෙන විට ඒවා निराකරණය කිරීමේ වගකීම තියෙනවා අකාර්යක්ෂම ලෙස මූල්‍ය ආයතන කළමනාකරණය කිරීම නිසා ඒ සඳහා වගකිය යුතු නිලධාරීන් සඳහා කටයුතු කියලා කියන්න පුළුවන් නමුත් ඊට වඩා හොඳ ආකාරයක්ම කියලා. කිරීම නිසා ඒ සඳහා වගකිය යුතු නිලධාරීන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද කඩිනම් කිරීම හා තැන්පතු රක්ෂණ අරමුදල තුලින් බලපත්‍ර අහෝසි කරන ලද අසාර්ථක මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් වෙත වන්දි ගෙවීම යන කාර්යයන් සිදු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව 2018 පෙබරවාරි මාස ආරම්භ කරන ලදී. එහෙනම් 2018 පෙබරවාරි තාම අවුරුදු 2යි. මේක ඉදිරියට මේකේ කාර්යයන් ව්‍යාප්ත වෙලා ඒ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තුළින් බලතල ලැබුණහම මෙම දෙපාර්තමේන්තුවට මේ අර්බුදවලට විසඳුම් හොයන්න ගොඩක් ඉඩකඩ ලැබේවි. එහෙනම් මේකදී ඔයාලා මතක තියාගන්න ඕන මොකද්ද? මූල්‍ය ආයතනවල අර්බුද ඇති වෙනකොට ඊළඟට අකාර්යක්ෂම තා ඇති වෙලා ඒ එහෙම නැත්නම් ෆ්‍රෝඩ්ස් එහෙම නැත්නම් අර මේ දූෂිත වැඩ ඒ කරනවා නම් ඒ නිලධාරීන්ට අධ්‍යක්ෂ මණ්ඩලවලට ඒ නීතිමය ප්‍රතිපාදන තුලින් ඒ අයගෙන් ඒව අය කරගන්න ඊළඟට තැන්පත්කරුවන්ට ඒ තැන්පතු රක්ෂණ අරමුදල තුලින් අවශ්‍ය රැකවරණය ලබා දෙන්න කුඩා තැන්පත්කරුවන්ට කියලා එතන කියන්නේ 1.6ක් දෙන්න කුඩා තැන්පත්කරුවන් සඳහා අවශ්‍ය ඒ ආරක්ෂාව ලබා දීමට මේ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒතර එහෙනම් මේ තැන්පතු රක්ෂණ අරමුදල පවත්වාගෙන යන්නේ ඉස්සර පවත්වන ගියේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව පස්සේ මේ දෙපාර්තමේන්තුව පිහිටුවට පස්සේ 2018 පෙබරවාරි තැන්පතු රක්ෂණ අරමුදල පවත්වාගෙන යන්නේ මේ දෙපාර්තමේන්තුව. එහෙනම් මේ කාර්යයන් ගත්තොත් එහෙම निराकरण प्रतिपत्ति කියන්නේ resolution framework සකස් කිරීම හා ඒ අනුව බදු ගෙවන්නන් හට පිරිවැයක් ඇති නොවන පරිදි අර්බුද අසාර්ථක මූල්‍ය ව්‍යාපාර निराකරණය කිරීම. එහෙනම් මේ resolution framework එකක් එහෙම නැත්නම් निराකරණ වැඩපිළිවෙලක් තිබීමේ ප්‍රධාන පරමාර්ථයක් තමයි බදු ගෙවන්නන් හට බරක් ඇති නොවන පරිදි. දැන් අපි මේක දියුණු රටවල් වල බදු ගෙවන්නන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒකට මොකද හේතුව යාලා යම් වියදම් මහ බැංකුවෙන් දැන් මේ වගේ දේවල් වලට කරනවා නම් තෙසරියෙන් සල්ලි දෙනවා නම් ඒක ගන්නේ මහ ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලින්නේ. ඒක නිසා තමයි දැන් මේ වගේ මේ මූල්‍ය ආයතන බිඳ වැටුනොත් එහෙම මේවට සල්ලි දෙන්න තෙසරියෙන් සල්ලි හම්බ වුණොත් එහෙනම් මේ තෙසරියෙන් සල්ලි ලැබෙනවා කියන්නේ මොකද්ද? තෙසරියට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? බදු වලින්. බදු කියන්නේ සාමාන්‍ය මහ ජනතාව ගෙවන මුදල්. නේද? රජයේ වියදම් කරනවා කියන්නේ ඒ රජයේ ඉන්න නේද මැති ඇමති ඒ අයගේ මුදල් නෙමෙයි මහ ජනතාවගේ මුදල්. ඒක නිසා මහ ජනතාවට බරක් ඇති නොවන පරිදි. ඒ කියන්නේ මේ එහෙම වුණොත් ඒ මූල්‍ය ආයතන බිඳ වැටෙද්දී ඒකටත් ට්‍රෙසරි එකෙන් නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් දානවා නම් ඒකට ෆන්ඩ් කරන්න ඒකට අර මුදල් ලබා දෙන්නේ කවුද? ජනතාව. එහෙනම් ඒක වළක්වන්න තමයි මේ निराකරණ හා බලගැන්වීම කටයුතු තුලින් මේ අර්බුද වලට මුහුණ දෙන ව්‍යාපාරේ අර්බුදයෙන් ගොඩ ගන්න ක්‍රියා කරන්නේ. ඉතා කුඩා මුදලක් තමයි ඒක තැන්පතු රක්ෂණ අරමුදල් තුලින් යන්නේ. එහෙම නැත්නම් මුළු ඉන්නේ ඔක්කොම තැන්පත්කරුවන්ට ලක්ෂ 6 ගාන දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර කුඩා ගැප් එකක් ෆිල් කරලා ඒකට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න පුළුවන් මේ निराකරණය තුලින්. හරි ඒකයි මෙතන කියන්නේ निराකරණ ප්‍රතිපත්ති සකස් කිරීම ඒ අනුව බදු ගෙවන්නන් හට පිරිවැයක් ඇති නොවන පරිදි මේ අර්බුද निराකරණය කිරීමට කටයුතු කිරීම කියලා. ඒක තමයි කාර්යය.
ඊළඟට ගත්තාම තැන්පතු රක්ෂණ අරමුදල පවත්වා ගැනීම. එහෙනම් මේ තැන්පතු රක්ෂණ අරමුදල තියෙන්නේ මේකේ. ඊළඟට බැංකු සහ මූල්‍ය සමාගම් තමයි ඒවට මේ මුදල් ගෙවන්නේ වාරික වශයෙන්. වාණිජ බැංකු සහ වාණිජ බැංකු කියන්නේ විශේෂිත බැංකු කියලා කියමු අපි. විශේෂිත බැංකු කියන්නේ වාණිජ බැංකු බලපත්‍රලාභී බැංකු කියලා කියමු. විශේෂිත බැංකුයි වාණිජ බැංකුයි දෙකම අයිති වෙනවා. බලපත්‍රලාභී බැංකු මාස 3කට සැරයක් මේකට වාරික ගෙවනවා. ඊළඟට මූල්‍ය සමාගම් මාසිකට සැරයක් ගෙවනවා. එතකොට ගත්තාම මේක විශාල ප්‍රමාණයක් 90ක් විතර ගෙවන්නේ බැංකු. මොකද හේතුව යාලගේ තැන්පතු මේ අරමුදල වැඩි. මූල්‍ය සමාගම් වල අඩුයි. එහෙම ගත්තාම. එතකොට එයාලා ඒ තැන්පතු සඳහා වාරික ගෙවනවා. ඒ වාරික එකතු කිරීම, ඒවා ගිණුම්ගත කිරීම, ඒ කියන්නේ ගිණුම් පවත්වා ගැනීම, ඊළඟට ඒවා ආයෝජනය කිරීමට කටයුතු කිරීම. ආයෝජනය කරන්නේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින්. නමුත් කැෂ් ෆ්ලෝ ඒ මැනේජ්මන්ට් කරන්නේ මේ දෙපාර්තමේන්තුව. ඒ ඊළඟට තැන්පත් කරුවන් සඳහා මුදල්. එහෙනම් අපි කිව්වා මොනවාද වාරික එකතු කිරීම, ඒවා ගිණුම්ගත කිරීම, ඒවා ආයෝජන කටයුතු වලට යොමු කිරීම සහ මූල්‍ය ආයතනයක් බිඳ වැටුනහම තැන්පත් කරුවන් සඳහා වන්දි මුදල් ගෙවීම. මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? මේ දෙපාර්තමේන්තුව. ඒකේ ඉඳලා තියෙනවා තැන්පතු රක්ෂණ අරමුදල පවත්වා ගැනීම, වාරික රැස් කිරීම, ගිණුම් පවත්වා ගැනීම, බලපත්‍ර අහිමි කරන ලද මූල්‍ය ආයතන වල තැන්පත් කරුවන් වෙත වන්දි පිරිනැමීම. ඒකත් එහෙනම් ඒවා ටික කරන්නේ මේ දෙපාර්තමේන්තුව. ඊළඟට සාපරාධී ලෙස තැන්පත් කරුවන්ගේ මුදල් අවභාවිතා කරන ලද මූල්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම. මේක කරමින් පවතිනවා. ඒවට නීති රීති අවශ්‍යයි. සාපරාධී ලෙස තැන්පත් කරුවන්ගේ මුදල් අවභාවිතා කරන ලද මූල්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම. මේක කරමින් පවතිනවා. මේට අමතරව මේ දෙපාර්තමේන්තුවෙන් තව කාර්යයක් සිද්ධ වෙනවා. ඔයාලට සටහන් කරගන්න පුළුවන්. අවිධිමත් ලෙස තැන්පත් කරුවන්ගේ මුදල් ගන්නවා නම් අන්න ඒ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වෙනවා. අපි හිතමු යම් ප්‍රදේශයක තියෙනවා තැන්පත් කරුවන්ගේ මුදල් ගන්නවා. ඒ කියන්නේ මහ බැංකුවෙන් බලපත්‍රය ලබාගෙනත් නැහැ. ඒකේ අධීක්ෂණ නියාමන ක්‍රියාවලියට යටත් වෙන්නෙත් නැහැ. එතකොට එහෙම වෙලාවෙදී මොකද්ද වෙන්නේ? එහෙම වෙලාවෙදී ඒ තොරතුරු ලැබුණොත් එහෙම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තොරතුරු රැස් කරලා අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය සහායන් දෙනවා. දැන් අපි කතා කරා මේකට අදාළ දෙපාර්තමේන්තු 6ක් ගැන. බැංකු අධීක්ෂණ, ඊළඟට ව්‍යවහාර මුදල්, ඊළඟට විචක්ෂණශීලී සාර විචක්ෂණශීලී නියාමන, ඊළඟට අන්තිමට කියපු කාර්යය ආයි කියනවාද? අන්තිම කාර්ය තමයි අවිධිමත් ලෙස බලපත්‍ර ලබා ගන්නේ නැතිව තැන්පත් කරුවන්ගේ මුදල් ලබා ගන්නා ආයතන තියෙන්න පුළුවන්. ඔය පිරමිඩ ක්‍රමය තියෙන්න පුළුවන්. පිරමිඩ ක්‍රමයේ යටතේ මුදල් ලබා ගන්න ආයතන. ඊළඟට අවිධිමත් ලෙස තැන්පත් කරුවන් කියන්නේ බලපත්‍ර ලබා නොගෙන අවිධිමත් ලෙස මුදල් තැන්පත් රැස් කරන ආයතන පිළිබඳව තොරතුරු රැස්කොට ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම. හරි නේද? පිරමිඩ ඇතුළු පිරමිඩ වෙන්න පුළුවන් වෙනත් අක්‍රමික ලෙස මුදල් තැන්පත් කරුවන්ගේ මුදල් රැස් කරන ආයතන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහායන් ලබා දීම. ඒ කියන්නේ පොලිසියට CID එකට ඒ අවශ්‍ය තොරතුරු ලබා දීලා එයාලගේ නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයෙන් නඩු පවරන්න ඒ අයට අවශ්‍ය සාක්ෂි තොරතුරු රැස් කරන්න මේ දෙපාර්තමේන්තුවේ ඩිවිෂන් එකක් තියෙනවා. අංශයක් තියෙනවා. ඒ අය කටයුතු කරනවා එම තොරතුරු ලබා දෙන්න. ඒ කියන්නේ මේ නීතිඥ මහත්මයෙකුත් ඉන්නවා ඒ ඩිවිෂන් එකේ. ඒකට ඒ අය ඒවා අධීක්ෂණය කරලා ඒ තොරතුරු ලබා දෙනවා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලට
මේ විදිහේ ඒවා නැවැත්ීමේ අරමුණයි. හරි නේද? හරි සර්. thank you. තව මොනවද ගැටලු තියෙන්නේ? අපි දැන් කතා කරා මේ දෙපාර්තමේන්තු 6 සම්බන්ධයෙන් ගැටලු තියෙන ඒවා තියෙනවා නම් විසඳ ගන්න. අපි ඊළඟ නියෝජිත සේවා කාණ්ඩයට යන්න කලින් ඒකට අපි මිල ආර්ථික හා මිල ස්ථායිතා කාණ්ඩයට අයිති දෙපාර්තමේන්තු 4ක් ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවට අයිති දෙපාර්තමේන්තු 6ක් විදිහට දෙපාර්තමේන්තු 10ක් සම්බන්ධයෙන් අපි දැන් කතා කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න විභාග ප්‍රශ්න වලට මේවා එනවා. අපි අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක නිසා මේ හොඳට ඔළුවට දාගන්න මම පුළුවන් විදිහට පැහැදිලි කිරීම කරනවා. ඒ අවශ්‍ය නෝට් ඔයාලා ඒ ටියුට් එකේ දාගන්න. මේක හොඳට මතක තියාගන්න. ඒ කාර්ය සහ වෙනත් කාර්යයන් කීපයක් ලියන්න. මොකද හේතුව ලකුණු 5 ගානේ කොටස් 4කට ලකුණු 20ක ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන නිසා. මොකද අපිට මේ වගේ ප්‍රශ්න වලට ලෑස්ති වුණාම හරි ලේසි විභාගෙට ලකුණු ටාගට් කරලා අපිට එකතු කරගන්න පුළුවන්. මොකද මේකේ පරමාර්ථ විභාගයේ සමත් වීම සහ දැනුම රැස් කිරීම කියන දෙකම. ඒකට ඒකට මේ ප්‍රශ්නය ඔයාලගේ අනිවාර්ය ප්‍රශ්නයක් කරගන්න. එතකොට ඒකේ මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ඔයාලට අවබෝධයකුත් ලැබෙනවා. මොකද මහ බැංකුවේ කාර්යයන් සම්බන්ධයෙන් කාර්යයන් සහ මේ දෙපාර්තමේන්තු එකට තියම් බලපුවාම ඔයාලට යම් අවබෝධයක් එනවා. ඒ වගේම විභාගයට එන අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක නිසා මේ කොටස් හොඳට ඔළුවට දාගන්න. එතකොට එහෙනම් අපි දෙපාර්තමේන්තු 30න් දෙපාර්තමේන්තු 10ක් දැන්ට කතා කරලා තියෙනවා 3න් එකක්. එහෙනම් දැන් අපි ඊළඟ මේක දැන් ප්‍රශ්න තියෙනවද කාට හරි? එහෙනම් අපි ඊළඟ කාණ්ඩයට යන් නියෝජිත සේවා කාණ්ඩ. එහෙනම් අපි ඒකත් අපි කතා කරා මේ මහ බැංකුවේ කාර්යයන් යටතේ මොනවද මහ බැංකුවේ නියෝජිත කාර්යයන් කියලා. හරි. මහ බැංකුවේ නියෝජිත කාර්යයන් කියලා අපි කතා කරා. අපි කතා කරා සේවක අර්ථසාධකාර මුදල ගැන. කියන්නේ සේවක අර්ථසාධකාර මුදල ගැන ඊළඟට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් නේද මේ ෆිස්කල් නියෝජිත විදිහට කටයුතු කරනවා කියලා කිව්වා. ඔය ඔක්කොම ටික අයිති වෙනවා මේ නියෝජිත සේවා කාණ්ඩයට. එහෙනම් අපි බලමු දැන් මේ රජයේ එකට දැන් අපි ගත්තාම අපි වගේ රටවල් වල දියුණු වෙමින් පවතින රටවල් වල මහ බැංකු ගත්තාම එයාලා ආර්ථික හා මිල ස්ථායිතාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව විතරක් නෙමෙයි වෙනත් කාර්යනුත් සිදු කරනවා රජයේ වෙනුවෙන්. ඒවට අපි කියනවා මොනවා කියලාද? නියෝජිත සේවා කාණ්ඩය කියලා. රජයේ වෙනුවෙන් ඉටු කරන සේවාව. නමුත් දියුණු රටක් ගත්තොත් ඒ තත්ත්වේ නෑ. එයාලගේ මහ බැංකුවක කටයුතු තියෙන්නේ ආර්ථික හා මිල ස්ථායිතාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවත් සඳහා මහ බැංකුව ක්‍රියා කිරීම පමණයි. නමුත් අපේ රටවල් ඇතුළු දියුණු වෙමින් පවතින රටවල් වල මහ බැංකු මේ රජයේ වෙනුවෙන් යම් නියෝජිත සේවා කරනවා. ඒකට අන්නේ ඒ සම්බන්ධයෙන් තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් විදේශ මුදල් සම්බන්ධයෙන් උනත් අපි මේ කතා කරනවා. ඒතන අපි ගත්තොත් එහෙම ඔන්න නියෝජිත සේවා කාණ්ඩය යටතේ අංක 1 තියෙන දෙපාර්තමේන්තුව සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව. ඒ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව කිව්වහම සේවකයෝ 300 ගාණක් ඉන්න විශාල දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ තියෙනවා. එතකොට මේකේ වෙනම තියෙනවා අර මුදල් රැස් කරන, ඒ කියන්නේ සමාජික මුදල් රැස් කරන. ඒවා සම්බන්ධයෙන් ගිණුම් තියාගන්න වෙනවා. ඊට ඒවා ආයෝජනය කරනවා. ආයෝජනයේට වෙනම විශාල කාර්යභාරයක් වෙනවා. එතකොට ඊළඟට මේ ආයෝජන ප්‍රතිලාභ ගිණුම් ගත කරන්න. ඊළඟට මේකට සුදුසුකම් ලැබපු සමාජිකයින්ට අර මුදල් ලබා දෙන්න ඕන. ඔය සියලුම කාර්යයන් සිදු කිරීමට අපි කියනවා මොකක් කියලාද? සේවක අර්ථසාධක අර මුදල් වෙනුවෙන් නියෝජිතයෙකු විදිහට ක්‍රියා කරනවා. මේකේ කියන්නේ මේ සේවක අර්ථසාධක අර මුදල අයත් වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට. මහ බැංකුව කරන්නේ මේ අර මුදල
කළමනාකරණය කිරීම තමයි. එතකොට මේ මුදල් මණ්ඩලය විසින් මේ ප්‍රතිලාභීන්ට එහෙම නැත්නම් සමාජිකයින්ට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන පරිදි මේක මෙම සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම සිදු කරන්න ඕන. ඒ සේවක අර්ථසාධක අරමුදල් පන්ත තුලින්මයි ඒ වගකීම මහ බැංකුවට ලැබිලා තියෙන්නේ. හරි. ඒකට ගත්තොත් මේක කියනවා දායක මුදල් ලබා ගැනීම. මේ කියන්නේ මොකද්ද? සමාජික මුදල් රැස් කිරීම කියන එක තමයි දායක මුදල් ලබා ගැනීම. ඊළඟට ඒ සමාජිකයින්ට කොච්චර ලැබුණාද කියලා ගිණුම් පවත්වා ගන්න ඕනේ. ඒකෙන්ද යාලා තියෙනවා සමාජික ගිණුම් පවත්වා ගැනීම. ඊළඟට ඒ අරමුදල් ආයෝජනය කරන්න ඕනේ. ඒක ආයෝජනය කළා ඒවට ලැබෙන ප්‍රතිලාභ වලින් තමයි මේ අවුරුද්ද අවසානයේදී EPF තියෙන ඒ ශේෂයට සේවක සාධක අරමුදල් එක් සමාජිකයින්ට තියෙන ශේෂයට අර ආයෝජනය කළ ලැබු ප්‍රතිලාභ එයාට බැර කරනවා. එයාට හිමි වෙනවා. හරි. එහෙනම් අරමුදල් ආයෝජනය කිරීම ඊළඟට සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන් වෙත ප්‍රතිලාභ ගෙවීම පිළිබඳ වගකීම දරනවා. එහෙනම් අපිට මතක තියාගන්න ලේසි. මොකද්ද? සමාජික මුදල් රැස් කිරීම, ඒ කියන්නේ දායක මුදල් රැස් කිරීම. ඒවා පිළිබඳ ගිණුම් පවත්වාගෙන යන එක. ඒවා ආයෝජනය කිරීම සහ මොකද්ද? සුදුසුකම් ලබ ප්‍රතිලාභීන්ට අරමුදල් ගෙවීම. අන්න. ඒක දැන් හරි ලේසි සේවක අර්ථසාධක අරමුදල ගැන අහුවොත් දැන් ඒක සාමාන්‍යයෙන් මතක තියෙන එක. දායක මුදල් රැස් කිරීම, ඒවා සම්බන්ධයෙන් ගිණුම් පවත්වා ගැනීම, ඒවා ආයෝජනය කිරීම, ඕන තව එකක් දාන්න පුළුවන් මේ ආයෝජන ප්‍රතිලාභ සේවකයින් මේ සමාජිකින් හට ලබා දීම. ඊළඟට ගත්තාම සුදුසුකම් ලත් සමාජිකයන් වෙත සේවක අර්ථසාධක අරමුදල් ලබා දීම. ඔය ඔක්කොම කරන්නේ මොකෙන්ද? මේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව. හරි. එහෙනම් එහි කාර්යයන් තියෙනවා පනතේ ප්‍රතිපාදන අනුව සමාජික මුදල් හා අධිභාර මුදල් රැස් කිරීම. සමාජික මුදල් තියෙන්න පුළුවන්. ඊළඟට ඒවා වෙලාවට ගෙවන්න නැතුව දඩයක ගෙවන්න පුළුවන්. ඒ ඔක්කොම රැස් කිරීම. ඒක පොදු ගිණුම් හා සමාජික ගිණුම් පවත්වාගෙන යනවා. ඒ සමාජික ගිණුම් තියෙනවා. ඊට පස්සේ ඒවට අදාළ මුදල් ලැබීම් සම්බන්ධයෙන් කටයුතු කරනවා, ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරනවා. එහෙනම් ඒවට අදාළ පොදු ගිණුම් හා සමාජික ගිණුම් පවත්වාගෙන යාම කරනවා. ඊළඟ සමාජික ගිණුම් වලට පොලිය බැර කිරීම. පොලිය කියලා කියන්නේ මොකක්ද? අර ප්‍රතිලාභ. ආයෝජනය කළ ලැබෙන ප්‍රතිලාභ වසර අවසානයේ තීරණය කරනවා. අර ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ වලට අනුව මේ අයට කොච්චර 100ට කීයක් දෙනවද? ඒ අනුව ඒවා බැර කරනවා. ඊළඟ සමාජිකයින්ට හා ඔවුන්ගේ නීතිමය හිමිකරුවන්ට ප්‍රතිලාභ ආපසු ගෙවනවා. අවුරුදු 55 දුන්නාම වෙන්න පුළුවන් නේද? එතකොට විවාහ වෙනකොට වෙන්න පුළුවන්. ඊළඟට ඒ සමාජිකයින් නැත්නම් එයාගේ බාරකරුවන්ට වෙන්න පුළුවන්. ඒ අයට ඒ හොයලා බලලා නීතිමය හිමිකරුවන්ට ප්‍රතිලාභ ආපසු ගෙවීම. ඊළඟට අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම කියන එක මෙන්න මේ කාර්යයන් 5 ඔයාලට මතක තියාගන්න පුළුවන්. හරිද? එහෙනම් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ගැන තමයි අපි කතා කරේ. දැන් අපි දෙපාර්තමේන්තු දැන් 11ක් තමයි කතා කරලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව. හරි? ඒකට අපි කියනවා regional development department. regional development department. regional development department කියලා අපි කියනවා. එතකොට ඒකෙදි RD මෙතන තියෙන්නේ regional development RDD. හරි? එහෙනම් ඔගොල්ලෝ දන්නවා මහ බැංකුවේ
තුලින් ඔයාලා බැංකු වල වැඩ කරන අය නම් මොනවද සෞභාග්‍ය වගේ ලෝන් ස්කීම්ස් නේද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒකට දැන් මේ කාලේ අර 4% ණය මහ බැංකුව තුලින් ලබා දෙනවා. ඒ කියන්නේ බැංකු 9%ට ණය දෙනවා. මහ බැංකුවෙන් 5%ක් ඒ බැංකුව වලට ගෙවනවා. ඒකයි 4%ට ණය දෙනවා කියලා කියන්නේ ඒකයි. මොකද්ද? බැංකු 9%කට තමයි ණය දෙන්නේ. නමුත් මහ බැංකුවෙන් 5%ක් ඒ ණය දීපු බැංකුව වලට ගෙවනවා. එතකොට පාරික්කනේ තමන්ගේ ඒ ණය ලබාගත් අයගෙන් ගන්නේ 4%යි බැංකුව. නමුත් බැංකුවට 9%ක් ලැබෙනවා. මහ බැංකුව 5%ක් කියවනවා. අන්න ඒ කටයුතුත් මේකේ කරනවා. ඊළඟට ගත්තාම ওই ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපෘති ඇති කරලා ඒවට අවශ්‍ය ණය ලබා දීම වාණිජ්‍ය බැංකුව හරහා ඒවා කරනවා. අන්න ඒ කටයුතු තමයි මේ කියන්නේ. රාජ්‍ය මේකට අරමුදල් ලැබෙන්නේ රජයෙන් ටිකක් හම්බ වෙනවා මහ බැංකුවෙන් ලාභ විදියට ලැබෙනවා. ඊළඟට විදේශීය ප්‍රධාන විදියටත් මුදල් ලැබෙනවා. එහෙනම් ගත්තාම රජයේ අරමුදල් මහ බැංකුව සහ ප්‍රධාන කියලා කියන්නේ විදේශීය ප්‍රධාන කියලා ආධාරයෙන් කරනු ලබන ග්‍රාමීය ණය සම්පාදන වැඩසටහන් තුලින් ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වගකීම දරමින් තුලිත ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. තුලිත ආර්ථික වර්ධනය. මොකක්ද මේ තුලිත ආර්ථික වර්ධනය කියලා කියන්නේ? ඒත් අපෙන් අහුවොත් මේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙන කාර්යයන් වගේ ගත්තා. එතකොට තුලිත ආර්ථික වර්ධනයක් කියන්නේ අපේ GDP එකට ගත්තාම දලදේශීය නිෂ්පාදිතයට ඉස්සර ඉඳන්ම එන්නේ බස්නාහිර පළාතෙන් තමයි වැඩිම මේ දායකත්වයක් contribution එකක් ලැබෙන්නේ. නෑ එහෙම නෙමෙයි හැම පළාතකින්ම වැඩිම දායකත්වයක් ලැබෙනවා. ඒකයි මේ තුලිත වර්ධනය කියලා කියන්නේ. හැම ප්‍රදේශයකින්ම ග්‍රාමීය ආර්ථිකයෙන් වෙන්න පුළුවන් හැම ප්‍රදේශයකින්ම හැම අංශයකින්ම ඉහළ දායකත්වයක් ලැබීම තමයි අපි අදහස් කරන්නේ තුලිත ආර්ථික වර්ධනය කියලා. ඒ වචන මතක තියාගන්න. එහෙනම් මේ ග්‍රාමීය ණය සම්පාදනය තුලින් ප්‍රාදේශීය සම්පාදනය කිරීම ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීම ඊළඟට තුලිත ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු සිදු කරන්න තමයි මේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටවලා තියෙන්නේ. හරි. එහෙනම් ඒක යටතේ තියෙන කාර්යයන් ගත්තොත් එහෙම සහනදායී මූල්‍ය පහසුකම් සැපයීම. සහනදායී මූල්‍ය පහසුකම්. කියන්නේ මැදිහා දීර්ඝකාලීන ණය දෙනවා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම හා පොලිස් සහනාධාර යෝජනා ක්‍රම. මෙතන ප්‍රතිමූල්‍ය ණය කියන එකට උදාහරණයක් තමයි සෞභාග්‍ය ඊළඟට ව්‍යවසායකත්ව ඒ වගේ ණය ඊළඟට මේ පොලිස් සහනාධාර කියන්නේ දැන් ක්‍රියාත්මක වන 4% වගේ ඒවා. එතකොට ඒවා ගත්තාම සහනදායී මූල්‍ය පහසුකම් සැපයීම කියලා. ඊළඟට ශ්‍රී ලංකා රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන. කියන්නේ යම් කිසි විදියකින් රජය ක්‍රියාත්මක කරන අරමුදල් දීලා ඒවා අධීක්ෂණය කරන්න කිව්වොත් ඒ වගේ දේවල් කරනවා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව සපයන අරමුදල් තුලින් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. يعني මහ බැංකුවේ ලාභ තුලින් ලබා දෙනවා යම් ප්‍රතිපාදනයන් මේ දෙපාර්තමේන්තුවට. ඒවා භාවිතා කරලා ග්‍රාමීය අංශවලට ණය ලබා දෙනවා. ඊළඟට ප්‍රධානික අරමුදල් මගින් ක්‍රියාත්මක වන ණය යෝජනා අර ප්‍රධානික කියන්නේ පිටරටවල වලින් ලැබෙනවා. ඊළඟට කෘෂිකාර්මික අංශයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හා අංගිකනමේ ආංශික ණය අප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක. ඒකට වල දාන්න පුළුවන් මේකෙදී ඕනනම් අප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. අප ආවරණ ක්‍රම ක්‍රියාත්මක කිරීම. ඒකට අන්න ඒ වගේ කාර්යයන් තමයි සිදු කරන්නේ මේ තුලින්. දැන් අපි ගත්තොත් එහෙම අනුරාධපුර වගේ ගත්තොත් ඒ දේශගුණික තත්ත්වයන් මත එහි ඇති කරන්න පුළුවන් කර්මාන්ත මොනවද? අන්න ඒ වගේ දේවල් අඳුනගෙන ඒ සඳහා ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මීට අමතරව මේ දෙපාර්තමේන්තුවට සහාය වීමට තියෙනවා මේ ප්‍රාදේශීය වශයෙන් පිහිටවපු මහ බැංකුවේ
ප්‍රාදේශීය කාර්යාල ඒවායේ ඉන්න අයත් නිලධාරීනුත් මේ සඳහා සහාය වීමක් වෙනවා. එහෙනම් මේකෙන් බලාපොරොත්තු වෙන මේ දෙපාර්තමේන්තුවෙන් මොකද්ද? ග්‍රාමීය සංවර්ධනය හා තුලිත සංවර්ධනයක් කියන එක තමයි තේමාව වෙන්නේ මේ දෙපාර්තමේන්තුවේ මේ කටයුතු කරන එක. එතකොට රජයෙන් ලැබෙන, මහ බැංකුවෙන් ලැබෙන, ප්‍රධාන මගින් ලැබෙන අරමුදල් භාවිතා කරලා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම කරනවා. ඊළඟට අප ආවරණ ලබා දීමත් සිදු කරනවා. හරි නේද? එහෙනම් අපි ඒකේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ගැන කතා කරමු. ඊළඟට ගත්තාම ඊළඟ නියෝජිත කාර්යයන් කාණ්ඩයට අපිට අයිති වෙනවා මොකද්ද? විදේශ විනිමය දෙපාර්තමේන්තුව. කලින් මේකට අපි කිව්වේ මොකක් කියලාද? විනිමය පාලන දෙපාර්තමේන්තුව. කලින් විනිමය පාලක කෙනෙක් හිටියා ශ්‍රී ලංකා මහ බැංකුව තුල. ඔහුට ඉතා පුරුල් බලතල තිබුණා විදේශ විනිමය සම්බන්ධයෙන්. නමුත් ඒක දැන් 2017 කරපු ප්‍රතිසංස්කරණ එක්ක මුදල් අමාත්‍යාංශයට ඒක පැවරිලා තියෙනවා. මහ බැංකුවේ දැන් ඉන්නේ විනිමය පාලක කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විදිහට තමයි දැන් කටයුතු කරන්නේ එම දෙපාර්තමේන්තු ප්‍රධානී. ඉස්සර විනිමය පාලක දැන් දෙපාර්තමේන්තු ප්‍රධානී ඉන්නේ අධ්‍යක්ෂවරයෙකු විදිහට. දැන් මේක තියෙනවා 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ ප්‍රතිපාදනයන් මත ක්‍රියාත්මක වූ විනිමය පාලන දෙපාර්තමේන්තුව 2017 වර්ෂය තුලදී නෛතික සහ ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වා දීමත් සමග විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් ක්‍රියාත්මක වේ. මෙම දෙපාර්තමේන්තුවේ කාර්යයන් තියෙනවා විදේශ විනිමය ගනුදෙනු සඳහා පොදු අවසරයන් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ විදේශ විනිමය ගනුදෙනු වල දැන් මේ සීමාව මෙච්චරයි 10,000ක් යනකම් 5000ක් යනකම් ඒ වගේ සීමා දාන. ඒ සීමා දාලවල ඒවා බැංකු වලට නිකුත් කිරීම කරනවා. එහෙනම් ඒවා තමයි පොදු අවසරයන් කියලා කියන්නේ. පොදුවේ යම් කිසි පුද්ගලයෙක් ගෙනියන්න පුළුවන් විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? එතකොට ඊළඟට අපි හිතමු විදේශීය පුරවැසි භාවය ලබා ගත්තොත් ඒ අරමුදල් අරන් යන්නේ කොහොමද මෙහි තියෙන. ඊළඟට විදේශ සංචාරයක් නිරත වන විට යම් පුද්ගලයෙකු ඔහුට ගෙන යන්න පුළුවන් විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? අන්න ඒවට අපි කියනවා මොනවද කියලාද? පොදු අවසරයන්. කියන්නේ මේ වගේ විදේශ විනිමය ගනුදෙනු සඳහා පොදු අවසරයන් ක්‍රියාත්මක කිරීම. ඊළඟට ගත්තොත් විදේශ විනිමය ගනුදෙනු සඳහා විශේෂ අවසරයන්. විශේෂ අවසරයන් අවශ්‍ය වෙන්නේ ඒ අවස්ථාවට අනුව අදාළ කරුණ පිළිබඳව විශ්ලේෂණය කරලා ඒ අනුව අවසරයක් ලබා දෙන්න පුළුවන් නම් අවසරයක් ලබා දෙනවා. එතකොට අපි හිතමු යම්කිසි ශිෂ්‍යයෙක් ඉන්නවා පිටරට ඉගෙන ගන්න. එතකොට එයාට සාමාන්‍යයෙන් ඒ තමුන්ට ඒ විදේශීය විශ්වවිද්‍යාලයෙන් දෙන අපි ඒකට කියන ඔෆර් ලෙටර් කියලා ඒ ලියුමේ හැටියට එහෙම වගේ ලියුමක් තියෙනවා නම් ඒකට බැංකුවට මේ මහ බැංකුවේ විමසීමකින් තොරව අවශ්‍ය අරමුදල් දෙන්න පුළුවන්. අපිට මේ ලියුමේ යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. එක එක රටවල් වලට අදාළව වෙනස් වෙනවා මේ ලියුම. ඒතර ඒකෙදි සමහරට තියෙන්න පුළුවන් ඉගෙන ගන්නවා කියනවා වෙනුවට මේ රටේ ජීවත් වීම සඳහා. අන්න ඒකට ඒකට ඒ ගැන නිර්වචනයක් අවශ්‍යයි. ඉන්ටර්ප්‍රිටේෂන් එකක් අවශ්‍යයි. අන්න එතකොට මොකද්ද කරන්නේ? වාණිජ්‍ය බැංකුව ඒ වගේ අවස්ථාවලදී මුදල් ගෙවන්නේ මුදල් යවන්නේ ඒ වෙනුවට මහ බැංකුවට ඒක එවනවා. එවුවාම අන්න එතකොට ඒක පිළිබඳ විශ්ලේෂණය කරලා ඒක සත්‍ය තත්ත්වයේ බැන පිළිබඳව හොයලා බලලා දෙන්න පුළුවන් නම් අන්න නිර්දේශයක් නිකුත් කරනවා. මේක උදාහරණයක්. දැන් එහෙම ගත්තොත් අපි ඒවට කියනවා විදේශ විනිමය ගනුදෙනු සඳහා විශේෂ අවසරයන් ප්‍රදානය කිරීම කියලා. ඊළඟට ගත්තාම නව විදේශ විනිමය කළමනාකරන රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම. දැන් මෙතනදී නව විදේශ විනිමය මේ කළමනාකරන රාමුව කියලා කිව්වේ මොකද්ද? මේ අලුතෙන් මේ 2017 දී වෙනස් වුණු ඒ අලුත් විදේශ විනිමය කළමනාකරන රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය
ඒ කටයුතු සිදු කිරීම. ඊළඟට විගමනික අරමුදල් ප්‍රේෂණය. ඒ කියන්නේ අරමුදල් පිටරට ඒ යන අය සඳහා විගමන කියලා කියන ආගමන කියද්දි මේ රටට එනවා විගමන කියන්නේ රටින් යනවා. ඒ වගේ දේවල් වලදී අරමුදල් ප්‍රේෂණය. විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සුපරීක්ෂණය හා විමර්ශනය. දැන් ඕනම කෙනෙක් වාණිජ බැංකුවකින් විදේශ විනිමය ගෙවීම් කරනවා නම් නිකුත් කිරීම කරනවා නම් ඒකට අර ෆෝරමුවක් තියෙනවා ෆෝම් එකක් තියෙනවා ඒක එයාලා පුරවන්න. ඒ පුරවලා බැංකුව එක තියා ගන්නවා. ඒකට යම් කිසි විදියකින් අදාළ පුද්ගලයා පිළිබඳ වෙනම විමර්ශනයක් කරනකොට මේ පුද්ගලයා අහවල් දිනවල් වල ගිහින් තියෙනවා කියලා එතකොට අර ඇප්ලිකේෂන් එක අරන් බලන්න පුළුවන්. එහෙනම් ඒ වගේ දේවල් වලට විදේශ විනිමය අධීක්ෂණය සුපරීක්ෂණය හා විමර්ශනය කිරීම කරනවා. ඒකට ප්‍රාදේශීය මොකක්ද අර තියෙනවා මේ money changers ලා කියලා ඉන්නවා නේද? මුදල් හුවමාරු කරන්න ඕන විදේශ විනිමය හුවමාරු කරන්න. ඒ අයව සම්බන්ධයෙන් සුපරීක්ෂණය හා මේ විමර්ශන කිරීම කරනවා. ඒ අය නියමිත පරිදි අදාළ නීති රීති පද්ධතියට අනුව ඒ විනිමය ගනුදෙනු කරනවා. මොකද ඒ අය අනිවාර්යයෙන්ම එදා දවස තුල ආපු මුදල් තැන්පත් කරනවාද. ඊට පස්සේ මේ මුදල් ලබා ගන්නකොට මේ රිසිට් පටක් මේ නිකුත් කරනවා. දැන් මේ වගේ නීති රීති තියෙන්න පුළුවන්. ඒවා පිළිබඳව සොයලා බලනවා. ඊළඟට විනිමය පාලන රෙගුලාසි පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවනවා. ඒ කියන්නේ යම් ඉදිරිපත් කිරීම කියන්නේ ප්‍රසන්ටේෂන්ස් කිරීම තුළින් ඒ පාර්ශවයන්ට අවශ්‍ය විදේශ විනිමය පිළිබඳ දැනුවත්භාවය ලබා දෙනවා. මේ දක්වා කතා කරපු වලින් මමම කියවගෙන යන ඕගොල්ලෝ ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට මොනවා හරි ප්‍රශ්න තියෙනවද එහෙමනම් අහන්න පුළුවන්. එහෙනම් නැත්නම් අපිට පුළුවන් මූල්‍ය බුද්ධි ඒකක පිළිබඳව බලන්න financial intelligence unit මේ දෙපාර්තමේන්තුව පිහිටුවේ 2006 අංක 6 දන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්තිට අනුව ජාත්‍යන්තර අවශ්‍යතාවයක් තියෙනවා. අර ඔයගොල්ලෝ දන්නවා අර බැංකුවක මුදල් තැන්පත් කරනකොට නේද විශාල මුදලක් තැන්පත් කරන ලක්ෂයකට වඩා වැඩි මුදලක් තැන්පත් කරනවා නම් ලක්ෂ 5කට වඩා වැඩි ඔහොම කාලෙකින් වෙනස් වෙනවා. ඒ අයට අනුව මේ මුදල් බාර ගන්නකොට උනත් KYC rule කියලා කියනවා know your customer. කියන්නේ ඔයාගේ ගනුදෙනුකාරට මේ මුදල් ලැබුණේ කොහොමද කියලා අහනවා. ඒකට මේ ෆෝරමේම තියෙනවා අහවල් සීමාවෙන් එහා ඔයා තැන්පත් කරනවා නම් මේ මුදල් ලැබුණු ආකාරය කොහොමද කියලා අහනවා. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක අදාළ හැඳුනුම්පත් අංකයව දාලා වගේ තොරතුරුත් ලබා දෙන්න. දැන් මේකෙන් අදහස් කරන්නේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලට අරමුදල් සැපීම කළු සල්ලි ඒ කියන්නේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයපු මුදල් බැංකු ක්‍රමයේ තුලින් එක සුදු බවට එහෙම නැත්නම් නිත්‍යානුකූල බවට පත් කර ගැනීමේ ක්‍රමවේද නැවැත්වීමට තමයි මේ වගේ ක්‍රියාදාමයක් අවශ්‍ය වෙන්නේ. ඒක මතක තියාගෙන අපි බැලුවොත් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පන්තිට අනුව ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක් ලෙසින් පිහිටවනු ලැබේ. ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක් විදිහට පිහිටවනු ලැබේ. එය පරිපාලනමය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියා කරනවා. නමුත් මේක ස්වාධීන දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වුණාට මහ බැංකුවේ සේවකයෝ තමයි වැඩ කරන්නේ. නමුත් ස්වාධීන ආයතනයක් වෙනම පන්තිකින් තමයි පිහිටවලා තියෙන්නේ. ඊළඟට මෙහි කාර්යයන් විදිහට තියෙනවා මුදල් විසුද්ධිකරණය වැළැක්වීම. එතන දාගන්න මුදල් විසුද්ධිකරණය වැළැක්වීම. මේ කියන්නේ එතනදී බලාපොරොත්තු වෙන්නේ අර කළු මුදල් සුදු කිරීම. වරහන් ඇතුළේ ලියා ගන්න නිත්‍යානුකූල නොවන මුදල් නිත්‍යානුකූල මුදල් බවට පත් කිරීම වැළැක්වීම. ඊළඟට ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ
මුදල් ගන්දනු වාර්තා කිරීමේ පන්තේ දක්වා ඇති නිත්‍යානුකූල නොවන අනෙකුත් ක්‍රියාවන්ට අදාළ විය හැකි සම්බන්ධතාවන් අනාවරණය කර ගැනීම. මේ දෙපාර්තමේන්තුවට ඒ පුද්ගලයන්ගේ යම් ගිණුම් වලට, ඒ කියන්නේ යම් මුදල් ප්‍රමාණයකට වඩා වැඩි ගිණුම් වලට ඒවා පිළිබඳව සොයා බැලීමේ නිත්‍යානුකූල බලය තියෙනවා. ඒ අනුව මේ ත්‍රස්තවාදී කටයුතු වලට අර මුදල් වගේ එනවා නම් ඒ ගිණුම් සම්බන්ධයෙන් විශාල මුදල් තියෙන ගිණුම් ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න, ඒවට මුදල් ආවේ කොහොමද කියලා හොයලා බලන්න අවශ්‍ය නෛතික ප්‍රතිපාදන තියෙනවා. ඊළඟට ගත්තොත් සැක කටයුතු ගන්දනු පිළිබඳ විශ්ලේෂණය කිරීම කරනවා. ඒ කියන්නේ සැක කටයුතු යම් ගිණුමකට එනවා විශාල වශයෙන් මුදල්. ඒ පිළිබඳව සොයා බැලීම කරන්න පුළුවන් මේ දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ සැක කටයුතු ගන්දනු පිළිබඳ විශ්ලේෂණය කිරීම. නේද? ඔයගොල්ලෝ දැක්කම ළඟදිත් පත්තරවල නේද අර මේ කුඩු සම්බන්ධයෙන් නේ නාකොටික් කියලා කියනවා. ඒ වයිට කෝටි ගණන් මුදල් ලැබිලා තියෙනවා ඒ ගිණුම් වලට. අන්න එතකොට ඒවා සම්බන්ධයෙන් සොයා බලන්න පුළුවන් වෙන්න ඕන මේ දෙපාර්තමේන්තුව. ඊළඟට වැඩිදුර විමර්ශනය සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත විශ්ලේෂණයන්ට අදාළ විස්තර තොරතුරු මේ වගේ සාපරාධී ක්‍රියා නිත්‍යානුකූල නොවන ආකාරයෙන් අර මුදල් රැස් කිරීම ඒවා ඉන්නේ කොහොමද කියලා බලන්න ඒවා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවයන්ට අවශ්‍ය සහායන් ලබා දීම කරනවා. ඊළඟට සමාජික රටවල් වල විමර්ශන කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු රැස් කිරීමට, ඒ කියන්නේ රටවල් ගණනාවක් තියෙනවා. ඒකට මේක ජාත්‍යන්තරව මේක සහයෝගයෙන් ක්‍රියාත්මක වෙන එකක්. එතකොට ඒ රටවල් වල ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු සොයලා බලන්න අවශ්‍ය සහාය දෙන්න ඕනේ. අපි ඉරානය ගත්තොත් නේද ඇමරිකාව විසින් තහනම් කරපු රටක්, සම්බාධක දාපු රටක්. ඒ අය සමුගන්දනු කරන්නේ කවුද? ඒ වගේ දේවල් වලට අපිට මේකේ කටයුතු කරනවා නම් ඒවා පිළිබඳව තොරතුරු ලබා දෙන්න සහාය වෙන්න සිද්ධ වෙනවා. මොකද ඒකට බැඳිලා ඉන්නවා ඒ වගේ රටවල්. නැත්නම් වෙන්නේ එහෙම නැතුව අපි හිතමු ත්‍රස්තවාදී අරමුදල් රැස් කිරීමට සහාය වීම ඒ වගේ දේවල් කරනවා නම්, ඒ කියන්නේ ඒවා වැළැක්වීමට ක්‍රියා කරන්නේ නැත්නම් අපිව ජාත්‍යන්තර වශයෙන් අපිව මොකක්ද කියන්නේ අපි කළු ලේඛනයට බ්ලැක් ලිස්ට් එකට දාන්න පුළුවන් අපි වගේ රටවල්. ඒවා ආයෝජනය කිරීමට නුසුදුසු රටවල් වලට විදිහට දාන්න පුළුවන්. ඊළඟට ණය ශ්‍රේණිගත කිරීම වලින් ඉතා පහළ අඩියකට දාන්න පුළුවන්. ඒ නිසා මේ මූල්‍ය බුද්ධි ඒකකයේ තුලින් විශාල කාර්යභාරයක් කරනවා. එම තත්ත්වයන් පාලනය කරලා ඒ රටේ යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න. හරි. එතකොට ගත්තාම අපේ අවසාන දෙපාර්තමේන්තුව මේ නියෝජිත කාර්යයන් යටතේ මොකක්ද? රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. ඔයාලගේ ප්‍රශ්න පත්‍ර පිළිබඳව බැලුවොත් 2014 සැප්තැම්බර් නේද ඉඳන් දිගට බැලුවොත් අද වෙනකොට වැඩිම ප්‍රමාණයක් වැඩිම වාරයක් අහලා තියෙන දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ඔයාලා ටික් කර කර ගියොත් 2014 සැප්තැම්බර් 2015 මේ මාර්තු 2015 සැප්තැම්බර් ඔහොම ටික් කර කර ගියොත් අහපු මේ දෙපාර්තමේන්තු වැඩිම ප්‍රමාණයක් එන්නේ මොකේද? රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගැන ඔයාලගේ එක්සැමින ගොඩක් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒක නිසා ඔයාලා මම කියන්නේ මේක විතරක් නෙමෙයි අනෙකුත් දෙපාර්තමේන්තුත් බලා ගන්න ඕන. නමුත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බොහෝ වාර ගාණක් අහලා තියෙනවා. ඒකට ඒක නිසා මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඒක ගත්තාම මුදල් නීති පනත 113 වෙනි වගන්තියට අනුව රජයේ නියෝජිත වශයෙන් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම ඉටු කරයි. එහෙනම් දැන් ඔයාලගේ මතකයට එන්න ඕන අපි ෆිස්කල් නියෝජිත විදිහට රජයට ණය සැපයීමට නේ අඩු පිරිවැයක් යටතේ අවශ්‍ය කියන්නේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් අඛණ්ඩව කරගෙන යාම සඳහා රජයට ණය සැපයීම කරනවා මහ බැංකුව. එන අඩු පිරිවැයක් යටතේ ඊළඟ සුරකුම්පත් නිකුත් කිරීම කරනවා. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඊළඟට ගත්තාම
මොනවද ස්වෛරීත්ව බෙදුම් කර ජාත්‍යන්තර වරමුදල් රැස් කරන්නේ. මේ හැම එකක්ම මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුලින් සිද්ධ වෙනවා. ඒවා ගිණුම්ගත කරන්න ඕන. ඊට පස්සේ නියමිත පරිදි ගෙවන්න ඕන. ඒ ඔක්කොම ටික මේ දෙපාර්තමේන්තුව තුලින් කරනවා. එහෙනම් අපි ගත්තොත් කාර්යයන් විදිහට මොකක්ද අපිට කියන්න පුළුවන්? විසර්ජන පනතෙහි සඳහන් ණය දල ණය ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අරමුදල් රැස් කිරීම. එහෙනම් අපිට ඉතා සරලව මතක තියාගන්න පුළුවන් මොකක්ද? රජයේ ණය ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට. එහෙම නැත්නම් රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් නොපිරිහෙලා සිදු කිරීමට ඒ ණය ලබා ගැනීමේ කාර්ය එහෙම නැත්නම් අරමුදල් රැස් කිරීම සිදු කරන්න ඕන. ඊළඟට ගත්තාම හරි ඊළඟට ගත්තාම નિયમિત කාලවකවානුව තුල රජයේ ණය සේවා කරන ගෙවීම් සිදු කිරීම. හරි මොකද්ද? નિયમિત කාලවකවානුව තුල රජයේ ණය සේවා කරන. අපි අතනදී කතා කරපු ඒවාමයි. අරමුදල් රැස් කිරීම, ඒවා සේවා කරන්නේ, ඊළඟට රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු පියවීමේ පහසුකම් සුමටව සිදු කිරීම සඳහා ලංකා සෙකුව අන්න මේක ලංකා සෙකුව පද්ධති මගින් පහසුකම් සපයනවා. එහෙනම් මේ ලංකා සෙකුව සිස්ටම් එකට අවශ්‍ය පහසුකම් සපයනවා. ඊළඟට ගත්තාම මධ්‍යම තැන්පතු පද්ධතියේ රාජ්‍ය සුරැකුම්පත් ලේඛනය පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මධ්‍යම තැන්පතු පද්ධතිය තුල රාජ්‍ය සුරැකුම්පත් මොනවා තියෙනවද කියලා ඒවා ලේඛනය පවත්වාගෙන යනවා. ඊළඟට ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම දූත මණ්ඩල සම්බන්ධීකරණ. ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම කියන්නේ මොනවද? ක්‍රෙඩිට් රේටින්ග්ස්. ඒකට ක්‍රෙඩිට් රේටින්ග්ස් ගොඩක් වැදගත් වෙන්නේ මේ ණය ගන්න. අපිට අඩු ණය ශ්‍රේණිගත කිරීම තියෙනවා නම් එහෙම මොකද්ද වෙන්නේ? අපිට වැඩි පොලියක් ගෙවන්න ඕන. මොකද අවදානම වැඩි නිසා. ශ්‍රේණිගත කිරීම අඩු වෙන්න අවදානම වැඩි. එම තත්ත්වය වළක්වලා ඉහළ ණය ශ්‍රේණිගත කිරීම ආයත් මේ පවත්වාගෙන යන්නත් ඊළඟට පවතින ණය ශ්‍රේණිගත කිරීම ඒ තත්ත්වයෙන් කරගෙන යන්නත් මේ අවශ්‍ය සම්බන්ධීකරණ කරන්න ඕන විදේශ දූත මණ්ඩල සමග. දැන් ඔන්න ඔය දේවල් මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරනවා. මේක කියවන කොටත් ඔයාලා රාජ්‍ය ණය කළමනාකරණය කියන කාර්යයත් එක්ක මේ දෙපාර්තමේන්තුව ගැන බලන්න. ඊළඟට මේ විවහාර මුදල් දෙපාර්තමේන්තුව ගැන බලනකොට විවහාර මුදල් නිකුත් කිරීමේ කාර්ය එක්ක මේක බලන්න. මම ඔයාලට කිව්වා අර පහුගිය මේ ප්‍රශ්න පත්‍ර බලලා දෙපාර්තමේන්තු ප්‍රශ්නය ගැන බලන්න කියලා. ඒකට දැන් අපිට මේ වෙනකොට දෙපාර්තමේන්තු 14ක් ඒ කියන්නේ 50%කට ආසන්නයි ඒ ප්‍රමාණය බලලා උත්තර ලියන්න පුළුවන්. ඒක පුළුවන් තරම් ලෑස්ති වෙන්න ඒ වගේ උත්තර ලියන්න. තමුන් ඉස්සලා ලියන්න. ලියලිය ඒකට තමයි ඔළුවට එන්නේ. උත්තර ලියලා මොකද්ද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ දෙපාර්තමේන්තුව ලියලා. දැන් අද ගත්තාම මේ දෙපාර්තමේන්තු 14ක් කරලා තියෙන නිසා පිට එක පහසු වෙයි. ලබන සතියේදී අපිට ඉතිරි දෙපාර්තමේන්තු ඔක්කොම ටික ඉවර කරන්න පුළුවන්. ඉවර කරලා අපි ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ මොනවද සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරන්න. ඒකට අපි ලබන සතියේ ඉවර කරනවා සියලුම දෙපාර්තමේන්තු. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක නිසා මේ ගැන වැඩියෙන් හිතන්න ඕන. මේක අනිවාර්ය ප්‍රශ්නයක් වෙන නිසා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඇසීමේ වාරය තමයි දැන්. සැප්තැම්බර් වල එක්සෑම් දාන්න පුළුවන් අලුතින් මොකද්ද? එක්සෑම් තිබුණේ නෑනේ මේ අවුරුද්ද. සැප්තැම්බර් වලට අලුතින් දාන්න පුළුවන්. ඔව් මේ සැරේ ඔයාලගේ ප්‍රශ්නේ මේ සැරේ විභාගයේ තිබුණේ නෑ මාර්තු වල. ඒක නිසා සැප්තැම්බර් වල තියනවද කියන එකද? ඔව්
මම හිතන්නේ ඒක මේ බැංකුව කියන්නේ ඔව් සර්. IBSL එක තමයි තීරණය කරන්න ඕන. එයාලා තීරණය කළා ඔයාලට දැනුම් දෙයි. කොහොමත් ලේසි සැප්තැම්බර් විභාගෙ තියෙනවා කියලා ලෑස්ති වෙනකොට. නේද? ඔව්. මෙහෙන් දැනුම් දෙයි ඒක. මම හිතන්නේ තාම ඕනේ. තීරණයක් අරගෙනද කියලා මම දන්නේ නැහැ. හරි. තව ප්‍රශ්න තියෙනවද? එනම් ප්‍රශ්න නැත්නම් මම ක්ලාස් එක නවත්වනවා. අපි ලබන සතියේ එනම් කතා කරමු.